Good morning. Adapi palu patangamu adapi natarakare Mahabanki Karyan wala සංචිත කළමනාකරණය යටතේ කතා කරා මුදල් පත්‍ය ක්‍රියාත්මක කිරීම. ඒකට අද කතා කරන්න තියෙන්නේ නිල සංචිත කළමනාකරණය කිරීම කියලා. අපි මේ පිළිබඳව අපි එදා ඉතා කෙටියෙන් කතා කරා. ඊට අද අපි බලමු මොකද්ද සංචිත කළමනාකරණය කියන්නේ කියලා. එදා මම කිව්වා අවශ්‍ය වෙන්නේ ඇයි සංචිත කළමනාකරණය කිරීම. සංචිත කළමනාකරණය කියන දෙයක් අවශ්‍යයි කියලා. ඔයගොල්ලන්ට මතක නම් ඒක මතක් කරගන්න මොනවද අපි කිව්වේ දා සංචිත අවශ්‍ය වන්නේ ඇයි? ප්‍රමාණවත් සංචිත ප්‍රමාණයක් රටකට අවශ්‍ය වන්නේ ඇයි? කිව්වා හදිසි ආනයන මූල්‍යණය කිරීමට. ඊළඟට දෙක අපි කතා කරා විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් වළක්වීමේ අරමුණින් මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොලේ සිදු කරන මැදිහත් වීම කරන්න. يعني ඩොලර් වෙළඳපොලට විකිරීම සහ ඩොලර් වෙළඳපොලේ මිලට ගැනීම කරන්න. ඒ සඳහා සංචිත තියෙනවා. එහෙනම් හදිසි ආනයන කළමනාකරණය කරන්න සංචිත අවශ්‍යයි. ඊළඟට විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් වළක්වන්න නිල සංචිත අවශ්‍යයි. ඊළඟට අපි ගත්තොත් අපි තුන්වෙනිව අපි කතා කරා විදේශීය ණය සහ පොලී ගෙවීම. මම හිතන්නේ ඔයගොල්ලන්ට බෝඩ් එක බලන්න පුළුවන් හින්දා මම ලියන්න සංචිත අවශ්‍ය වන්නේ සංචිත පවත්වාගත යුත්තේ ඇයි? ඒ කියලා කිව්වොත් අපි කිව්වා හදිසි නැත්නම් අත්‍යවශ්‍ය ආනයන මූල්‍යණය කිරීමට. දෙක අපි කිව්වා මොකක් කියලාද? දෙක අපි කතා කරා විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් වැළැක්වීම සඳහා මැදිහත් වීම සිදු කිරීමට. විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් වළක්වීමට කරන මැදිහත් වීම නැත්නම් දේශීය විදේශ විනිමය වෙළඳපොලේ මැදිහත් වීම සිදු කිරීමට. 3 විදේශීය ණය වාරික පොලී ගෙවීම. නැවතන ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන මොකද්ද? ඒ සංචිත නිල සංචිත පවත්වාගත යුත්තේ. තව ගොඩක් කාරණා තියෙන්න පුළුවන්. මූලික වශයෙන් ඔය කාරණා 3 සඳහා හදිසි ආනයන මූල්‍යණය කරගන්න. ඊළඟට විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් වළක්වීම සඳහා කරන මැදිහත් වීම කරන්න. සහ විදේශීය ණය සහ පොලී ගෙවන්න. හරිද? එහෙනම් ඔය සඳහා තමයි මේ නිල සංචිත පවත්වාගෙන යන්නේ. එතකොට අපිට කියන්න පුළුවන් මේ නිල සංචිත කළමනාකරණය සම්බන්ධයෙන් මූල්‍ය නීති පනතේ 66 වෙනි වගන්තිය කරුණු දැක්වෙනවා. මූල්‍ය නීති පනතේ 66 වෙනි වගන්තිය. ඒ අනුව කියනවා රුපියලේ විදේශීය ස්ථායීතාවය වගේම ජංගම ගිණුමේ සුමට ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම. එහෙනම් මේ මොකක්ද කිව්වේ? රුපියලේ
විදේශීය ස්ථායීතාවය ආරක්ෂා කිරීම. එහෙනම් ඒ කියන්නේ මොකද්ද මේ ඉන්ටර්වෙන්ෂන් කරනවා. ඊළඟ මැදිහත් වීම සිදු කරනවා. ඊළඟට ගත්තාම ජංගම ගිණුමේ සුමට ක්‍රියාකාරී. දැන් ජංගම ගිණුමකට රටක ජංගම ගිණුම තුලින් තමයි වෙළඳ ගිණුමේ තියෙනවා ආනයන අපනයන ආනයන මූල්‍යණය කරන්නේ. විදේශීය මේ ණය සඳහා පොලි ගෙවන්න, වාරික ගෙවන්න ඔක්කොන්ටම අවශ්‍ය ආකාරයේ කටයුතු කරන වස් මුදල් මණ්ඩලය විසින් සංචිත කළමනාකරණය කළ යුතුයි. එතකොට ඒ විදිහට අපි තියෙනවා මේ ඊළඟ එකේ ඉඳන් ගොඩක් පැහැදිලිව ලියන්නම්. එතකොට එහෙනම් මේ මූල්‍ය නීති පනතේ 66 වෙනි වගන්තියට අනුව රුපියලේ විදේශී අගය ස්ථාවර කිරීමට ජංගම ගිණුමේ සුමට ක්‍රියාකාරීත්වය තහවුරු කරමින් මේ ගෙවුම් ශේෂය යහපත් පවත්වා ගැනීම සඳහා සංචිත කළමනාකරණය මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් කළ යුතුයි. මොකද අපි එදා කිව්වා සාමාන්‍ය කියන්නේ මුදල් මණ්ඩලය විසින් තමන්ගේ කාර්යයන් තමන්ට පැවරී ඇති කාර්යයන් සිදු කරන්න දෙපාර්තමේන්තු යොදා ගන්නවා. මහ බැංකුවේ දෙපාර්තමේන්තු 30ක් තියෙනවා. මේ නිල සංචිත කළමනාකරණය කිරීමේ කාර්යය නැත්නම් රුපියලේ විදේශී ස්ථායීතාව ජංගම ගිණුමේ සුමට ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් නිල සංචිත පවත්වා ගැනීමේ ඒ වගකීම මුදල් මණ්ඩලය විසින් ඒ කාර්ය කළ යුතුයි. ඒ සඳහා ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව මහ බැංකුවේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව ඉන්ටර්නැෂනල් ඔපරේෂන්ස් ඩිපාර්ට්මන්ට් කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන්. එතකොට ඒ දෙපාර්තමේන්තුව විසින් මේ කටයුත්ත සිදු කරන්නේ. එහෙනම් මේ නිල සංචිත කළමනාකරණය කරන්නේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව විසින්. ඒකට අපි නැවත අපිට හම්බ වෙනවා දෙපාර්තමේන්තු ගැන කතා කරනකොටත් හිතියෙන් මේ ගැන කතා කරා. ඒ අනුව මෙතනදී කියනවා ඒ අනුව සංචිත කළමනාකරණය සම්බන්ධ මුදල් මණ්ඩලය වෙත පැවරී ඇති බලතල ඒ සඳහා ඇති නීති රීති විදේශ නිල සංචිතවල සංයුතිය. මෙතන මම සංයුතිය ගැන කතා කරනවා නේ ඉස්ලාම් මෙතනදී කියනවා ඒ පැවරී ඇති බලතල අපි ගැන බලතල ගැන කතා කරා. ඒ සඳහා ඇති නීති රීති එන මූල්‍ය නීති මූල්‍ය මේ නීති පනත තුලින් 66 වෙනි වගන්තියෙන් තියෙනවා. එතකොට ඒ වගේම නිල සංචිතවල සංයුතිය. කියන්නේ ඒක කොයි විදිහටද තියෙන්නේ? විදේශීය මුදල් අගයන් වලින් විදේශ බැංකු වල තැන්පතු විදිහට. ඒ තැන්පතු වෙන්න පුළුවන් ජංගම තැන්පතු වෙන්න පුළුවන්, ඒ කියන්නේ කරන්ට් account වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ථාවර තැන්පතු වෙන්න. ඊළඟට අපි රිපෝ තැන්පතු වෙන්න පුළුවන්. ඒ වගේ අපි ඒවට කියනවා මූල්‍යමය උපකරණ කියලා money market instruments කියලා කියනවා. ඊළඟට විදේශීය රාජ්‍යයන් වල භාණ්ඩාගාරවල භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැදුම් කර වැනි සුරැකුම්පත් වල ආයෝජනය කරලා තියෙනවා. ඒකට අපි කියනවා fixed income securities කියලා කියනවා. ඊට gold රත්රන් වල තියෙනවා. ඒ විදිහට ඒ සංයුතිය තියෙනවා. ඊළඟට විනිමය අනුපාතිකයේ ස්ථායීතාව සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ආදී මූල්‍ය නීති පාන්ත තුළ දක්වා තිබේ. එහෙනම් මූල්‍ය විනිමය අනුපාතික ස්ථායීතාව කියන්නේ මම ඉස්සෙල්ලා කියපු විදිහට මහ බැංකුවේ ඔය විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් ඇති වෙන විදිහට පවතිනවා නම් ඒ වගේ වෙලාවට මහ බැංකුව විසින් ඉන්ටර්වෙන්ෂන් නැත්නම් නිල සංචිත වෙළඳපොලේ විකිණීම හෝ මිලට ගැනීම කරන්න ඕන. මම එදා කිව්වා විකිණීම කරන්නේ විනිමය අනුපාතිකයේ ඉහළ යෑම. එමෙ වෙනන රුපියල අවප්‍රමාණය වෙනකොට මේ ඊළඟට මිලට ගන්නේ විනිමය අනුපාතිකය පහළ යනකොට. ඒ කියන්නේ අපේ රුපියල අධි ප්‍රමාණය වෙනකොට. එහෙනම් අධි ප්‍රමාණයක් අවප්‍රමාණයක් අධික ලෙස සිදු වෙන්නේ නැතුව මහ බැංකුව විශ්වාස කරන යහපත් මට්ටමක පවත්වා ගැනීමට මේ නිල සංචිත විකිණීම වලට ගැනීම කරන්න පුළුවන්. ඒ අනුව නිල සංචිත කළමනාකරණයේදී සංචිත ආරක්ෂාව
ද්‍රවශීලතාව හා ආයෝජන ප්‍රතිලාභ යන ත්‍රිත්වය ඔස්සේ කටයුතු කරයි කියලා මේක කියලා තියෙනවා. ඒ ගැන අපි කතා කරනකොට ඇත්තටම මෙතනදී අපි කියන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව දැන් අවුරුදු 4ක විතර ඉඳලා ලෝක බැංකුවේ තාක්ෂණික උපදෙස් ලබාගෙන මේ සංචිත කළමනාකරණය කිරීම කරනවා. ඒතර ඒකෙදි අනිවාර්යෙන් ඕනෑම මහ බැංකුවක් මේ සංචිත ආයෝජනය කරනකොට කිසිම වෙලාවක ලාභයට මුල් තැන දෙන්නේ නැහැ. ඊට වඩා දෙන්න ඕන මේ සංචිත ප්‍රාග්ධනය. එහෙම නැත්නම් මේ සංචිත ප්‍රමාණය. ඒකට අපි කියනවා කැපිටල් ප්‍රිසර්වේෂන් කියලා. ඒකයි මෙතන කියලා තියෙන්නේ මේ සංචිත ආරක්ෂාවට මුල් තැන දෙන්න ඕන. එහෙනම් මුලින්ම අපි හිතන්න ඕන අවදානමින් අඩු මාධ්‍යවල මේවා ආයෝජනය කරලා මේ නිල සංචිත අඩුවීමකින් තොර. ඒ කියන්නේ කොහේ හරි අපි ආයෝජනය කළා ඒක අපිට නොලැබී යනවා නම් ආපහු ලබා ගන්න බැයි නම් ඒකට අපි එතන සංචිත පිළිබඳ ආරක්ෂාවට කටයුතු කරලා නැහැ. එහෙම කටයුතු කරන්න මහ බැංකුවකට බෑ. ඊළඟට ද්‍රවශීලතාව. ද්‍රවශීලතාවය කියලා අපි කියන්නේ මොකද්ද? විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ඉස්සලා කතා කරපු විදිහට විදේශීය ණය සහ පොලී ගෙවන්න. ඊළඟට මේ ඉන්ටර්වෙන්ෂන්ස් කරා. අන්න ඒ වගේ දේවල් වලට ද්‍රවශීලතාව පවත්වාගෙන යනවා. අන්න ඒකට දෙවෙනි තැන දෙනවා. ඊළඟට ඒ දෙකටම මුල් තැන දීලා තමයි අපි මොකද්ද ඉතිරියක් තියෙනවා නම් ඒ ප්‍රමාණය තමයි ආයෝජන ප්‍රතිලාභ යන්න. ඒ කියන්නේ ආයෝජන ගන්නේ ඉතා ඉහළ අවදානම් අරගෙන නෙමෙයි. එතකොට අන්න ඒ විදිහට තමයි මේක කළමනාකරණය කරන්නේ. එහෙනම් මේ නිල සංචිත කළමනාකරණයේදී සංචිතවල ආරක්ෂාව සම්බන්ධයෙන් මහ බැංකුව විසින් විදේශීය ද්‍රවශීලතාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් තෙවනුව ආයෝජන ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් යුතුවත් කටයුතු කරනවා. මේක ගැන මම තවත් පැහැදිලි කිරීමක් කරුවොත් මේ අපේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව මේ සංචිත කළමනාකරණය කරනකොට එයාලා ගන්නවා working capital charge. එහෙම නැත්නම් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා කොපමණ ප්‍රමාණයක් අවශ්‍යද කියලා. ඒක සමහරවිට පහුගිය අවුරුදු වල තිබුණු අපිට අවශ්‍ය වුණු ප්‍රමාණයන් ගැන සැලකිලිමත් වෙන්න පුළුවන්. ඒ විදිහට ඒව ගැන බලලා අපේ රුපියලේ ස්ථායීතාව විදේශීය ස්ථායීතාව ආරක්ෂා කරගන්න අපිට කොච්චර මුදල් ප්‍රමාණයක් ඕන වෙනවා. මේක යම් කිසි මුදල් ප්‍රමාණයක් වෙන් කරගන්න. ඊළඟට අපි විදේශීය ණය සහ පොලී ගෙවන්න කොච්චර මුදල් ප්‍රමාණයක් අවශ්‍යද කියලා ඒ රටට අපිට ලැබෙන විදේශ විනිමය මොනවද ඊළඟට ගෙවන්න තියෙන ඒවා මොනවද කියලා වසරක් වගේ කාලයක් පදනම් කරගෙන හදනවා අෂ්ටමේන්තුව. එහෙනම් කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය ඊළඟට ද්‍රවශීල අවශ්‍යතාවය ගැන මේ විදිහට හදනවා. මේ දෙකම හදලා ඊටත් වඩා අපේ සංචිත ප්‍රමාණය වැඩි නම් ඒ ප්‍රමාණය ගන්නවා මොකේද? ආයෝජන වලට නැත්නම් ඉන්වෙස්ට්මන්ට් charge. එහෙනම් අපි කියනවා working capital charge, liquidity charge සහ investment charge. කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා වන කොටස, ද්‍රවශීල අවශ්‍යතා සඳහා වන කොටස සහ ආයෝජන අවශ්‍යතා සඳහා වන කොටස. අන්න මේ විදිහට වෙන් කරගෙන ඒ විදිහට තමයි මේ නිල සංචිත කළමනාකරණ කටයුතු සිදු කෙරෙන්නේ. එහෙනම් ඒ විදිහට කටයුතු කරනකොට පිට මේ නිල සංචිත කළමනාකරණේ මේ සංචිත ආරක්ෂාව, ද්‍රවශීලතාවය සහ ආයෝජන ප්‍රතිලාභ කියන මේ ත්‍රිත්වයම ඔස්සේ කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම මෙම ආයෝජන කරන්න ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව මේ විදිහට ආයෝජන කටයුතු කරනකොට ඒකෙදි තවත් කොටස් දෙකක් එකතු වෙනවා. කවුද? මේ අවදානම් සම්බන්ධයෙන් මේ
ජාත්‍යන්තර සංචිත කළමනාකරණයේදී ඇතිවිය හැකි ඉදිරි අවදානම් සම්බන්ධයෙන් සැලකිලිමත් වෙලා ඒ පිළිබඳව මඟ පෙන්වීම නැත්නම් ගයිඩ්ලයින්ස් නිකුත් කරන්න අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව. ඒ අය කියනවා ඉන්වෙස්ට්මන්ට් පොලිසි ස්ටේට්මන්ට් කියලා කියනවා. ඒ කියන්නේ මේ ආයෝජන සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ප්‍රකාශ තියෙනවා. ඊළඟට මේ මාර්ගෝපදේශක තියෙනවා, ඉන්වෙස්ට්මන්ට් ගයිඩ්ලයින්ස් කියලා තියෙනවා. ඊළඟට වඩාත් කාර්යක්ෂම, ඒ කියන්නේ එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ස්ට්‍රැටජික් ඇසෙට් ඇලොකේෂන් කියලා කියනවා. වඩාත් කාර්යක්ෂම විදියට අපේ මේ ආයෝජන කරන්නේ කොහොමද කියලා ප්‍රකාශයක් හදනවා. කොයි විදිහටද කරන්න කියලා. ඊළඟට මේ ආයෝජන කළ යුතු පාර්ශවයන් කවුන්ටර් පාර්ටි පිළිබඳව එයාලගේ තියෙන්න ඕන ණය ශ්‍රේණිගත කිරීම මොනවද? අන්න ඒ විදිහට එයාලගේ අවදානම් පිළිබඳව සැලකිලිමත් වෙලා ඒ අවදානම් අඩු පාර්ශවයන් කවුරුන්ද කියලා වෙනම මාර්ගෝපදේශක හදනවා. ඊළඟට දෛනිකව මේ කවුන්ටර් පාර්ටිස් එහෙම නැත්නම් විදේශීය රටවල් වල අපි ආයෝජනය කරපු පාර්ශවයන් වල ණය ශ්‍රේණිගත කිරීම වල වෙනස් වීම පිළිබඳව ඔය බ්ලූම්බර්ග්, රොයිටර්ස් වගේ මේ මූල්‍ය තොරතුරු ලබා දෙන පාර්ශවයන්ගේ ලබා ගන්නා තොරතුරු මත ස්ක්‍රීන්ස් තියෙනවා. ඒවයින් දෛනිකව ඒවා පරිශීලනය කරලා ඒ ණය ශ්‍රේණිගත කිරීම ආයතන විසින් ලබා දෙන ණය ශ්‍රේණිගත කිරීම සම්බන්ධ වෙනස් වීම් තියෙනවාද කියලා බලනවා. ඒ අනුව එක කවුන්ටර් පාර්ටිස් නැත්නම් එක පාර්ශවයන්ගේ ආයෝජනය කරන්න පුළුවන් ප්‍රමාණය අඩු වැඩි වීම ගැන ගණනය කිරීම කරනවා. ඒවක් කරලා මේ සිස්ටම් නැත්නම් අපි ඒ කටයුතු කරන ඒ සිස්ටම් වලට ඒවට දාන. ඒකට එහෙම කරපුවාම ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ අර අවදානම් ඉදිරි අවදානම් පිළිබඳ මාර්ගෝපදේශකයන්ට අනුව. ඒ අනුව ඒ අය ඒ ඩීලර්ස්ලා කියලා කියනවා ඒ ආයෝජන කටයුතු කරන අය ඒවයින් ඔබට යන්න බෑ. ඒවා සිස්ටම් එකකිනුත් කන්ට්‍රෝල් වෙනවා. ඊළඟට එයාලා ඒ තමන්ගේ ඒ ගනුදෙනු කරනකොට අර මාර්ගෝපදේශක වලට අනුගත වෙනවා. ඒක නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? මේ නිල සංචිත කළමනාකරණයේදී සංචිත පිළිබඳ ආරක්ෂාව, ද්‍රවශීලතාව සහ ආයෝජන ප්‍රතිලාභ කියන ඒවට වැඩි වැදගත්කමක් ලැබෙනවා. එහෙම නැතුව දැන් අපිට වෙනත් බැංකුවක් වගේ වෙනත් පෞද්ගලික ආයතනයක් වගේ ලාභ ඔස්සේ හඹාගෙන යන්න බෑ. වැඩි ලාභ ලබනවා කියන්නේ වැඩි ලාභ ලැබුවොත් අපි හිතමු ලෝකේ සියලුම මහ බැංකු ගත්තොත් එයාලගේ ඇවරේජ් එක ගත්තොත් එයාලගේ ලාභවල ප්‍රතිශතය ගත්තොත් ඊට වඩා ඉතා විශාල ප්‍රතිලාභයක් අපි ලබලා තියෙනවා නම් එතන තියෙන්නේ මොකක්ද? අවදානමක්. ඒ කියන්නේ මොකද මහ බැංකු සාමාන්‍යයෙන් ලබන ප්‍රතිලාභයටත් වඩා විශාල ප්‍රතිලාභ ලබලා. එහෙනම් ඒ වගේ මෙහෙම විශාල ප්‍රතිලාභ ලබනවා නම් මොකද්ද වෙන්නේ? මහ බැංකුව අවදානමකුත් අරගෙන තියෙනවා. එහෙනම් ඒක ගොඩාක් භයානකයි. මොකද හේතුව නිල සංචිත පිළිබඳ ආරක්ෂාවට ප්‍රමුඛතාවයේ මහ බැංකුවක් විසින් ලබා දෙනවා. අන්න ඒ විදිහට තමයි මේ සංචිත කළමනාකරණය සිදු කෙරෙන්නේ. එහෙනම් අඩු අවදානම් සහිත පරිසරයක තමයි මෙම නිල සංචිත ආයෝජනය කෙරෙන්නේ. හරි. එතකොට මූල්‍ය නීති පනතේ අපි මේ කිව්වේ 66 වෙනි වගන්තිය ගැන අපි ඉස්සෙල්ලා කතා කරේ. 67 වෙනි වගන්තියේ තියෙනවා මේ විදියට, ඒ කියන්නේ මේ සංචිත පවත්වා ගත යුතු මූලාශ්‍රයන් මොනවද? ඔයාලා ඒවා සටහන් කරගන්න. මොකද මම මේ ස්ලයිඩ් එකකට මුළු ඔක්කොම දාන්නේ නැහැ. අපි දාන්නේ සාරාංශය වගේ. ඊට පස්සේ අනිත් ඒවා ඔයගොල්ලෝ සටහන් කරගන්න. ඉස්සර සාමාන්‍ය පන්ති තියෙනකොට ඒවා ඔක්කොම සටහන් කරගන්නවා. ඒක නිසා ඔයගොල්ලෝ මේ ඉදිරිපත් කිරීමේ පිටුව තුල තියෙන දේවල් හැරෙන්නට කියන දේවල් ඔයගොල්ලෝ සටහන් කරගන්න. මොකද හැම දෙයක්ම මතක හිටින්නේ නැහැ. සමහර වෙලට මේවා තාක්ෂණික වචන වෙන්න පුළුවන්. ඒක නිසා දැන් මේ 67 වෙනි වගන්තිය අනුව මේ සංචිත මොන ක්ෂේත්‍රයන් වලද
ආයෝජනය කරන්න කියලා දක්වලා තියෙනවා. ඒක මුලින්ම දාලා තියෙන්නේ රත්රන් කියලා. ගෝල් නැත්නම් රත්රන්. ඔයගොල්ලෝ මහ බැංකුවේ ශේෂපත්‍රය පරිශීලනය කෙරුවොත් ඒකේ තියෙනවා විදේශීය මූල්‍ය නොවන වත්කම් කියලා. මේ යටතේ තමයි මේ රත්රන් කියන එක දාලා තියෙන්නේ. එහෙනම් රත්රන් කියන්නේ මොකද්ද? මේ නිල සංචිත ආයෝජනය කරනු ලබන එක මූලාශ්‍රය. ඊළඟට ගත්තාම දෙවෙනි එක විදිහට කියනවා විදේශීය විනිමය වටිනාකම් වලින් යුත් පහත සඳහන් දෑ කියලා. මොනවද විදේශ විනිමය වටිනාකමකින් යුතු පහත සඳහන් දෑ කියලා. ඒක කියනවා විදේශීය මහ බැංකු, වාණිජ්‍ය බැංකු හා භාණ්ඩාගාරවල පවත්වාගෙන යන ජංගම හා කාලීන තැන්පත්. ජංගම ගිණුම් කිව්වේ කරන්ට් account, කාලීන තැන්පතු කියලා කිව්වේ මොනවද? ෆික්ස්ඩ් ඩිපොසිට්. එහෙනම් විදේශීය මහ බැංකු, වාණිජ්‍ය බැංකු හා භාණ්ඩාගාරවල පවත්වාගෙන යන තැන්පතු. ඒ තැන්පතු ජංගම තැන්පතු වෙන්න පුළුවන්, ස්ථාවර තැන්පතු වෙන්න පුළුවන්. ඊළඟට විදේශීය රාජ්‍යයන් විසින් නිකුත් කොට ඇති සුරැකුම්පත්. විදේශීය රාජ්‍යයන් විසින් නිකුත් කොට ඇති සුරැකුම්පත්. එතකොට ඊළඟට විදේශීය මුදල්. විදේශීය මුදල් කියන්නේ. එතකොට මේ විදිහට තමයි මේක දීලා තියෙන්නේ. එහෙනම් අපිට වර්තමානයේදී අපි භාවිතා වන වචන අනුව අපි කිව්වොත් එහෙම අපිට ඉස්සෙල්ලම අපි කියනවා money market instruments කියලා. money market instruments කියලා. එහෙම නැත්නම් අපි ඒකට කියන්නේ මුදල්මය වෙළඳපළ උපකරණ. මුදල් වෙළඳපළ උපකරණ. මේක සමහර වෙලාවට විභාග ප්‍රශ්නවලදී අහලා තියෙනවා. ඒක නිසා අපි දාගන්න වෙන්නේ නම් අංක 1 ගත්තොත් අපි පැහැදිලිව ලියන්නම්. මුදල් වෙළඳපළ උපකරණ. එතකොට ඒ කියන්නේ මොනවද? money market instruments. money market instruments. මුදල් වෙළඳපළ උපකරණ. ඒකෙදි අපි ගන්නේ මූලික වශයෙන් අපි ගත්තොත් අපි ඔතනදී කියපු මොනවද? විදේශීය බැංකු සමග පවත්වාගෙන යන කාලීන නැත්නම් ජංගම ගිණුම්. මේවා එන කාලීන ජංගම ගිණුම්. ඊළඟට රිපෝ තැන්පත්. මේ විදිහට තියෙන්න පුළුවන් මුදල් වෙළඳපළ උපකරණ ඔස්සේ. දෙවෙනි එක ගත්තොත් එක විදිහට ස්ථාවර ප්‍රතිලාභ හිමි සුරැකුම්පත්. සුරැකුම්පත්. ඒකට අපි කියනවා fixed income securities කියලා. fixed income securities එහෙම නැත්නම් FIS කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඊළඟට ඒක ගත්තොත් එහෙම විදේශීය මහ බැංකු විසින් නිකුත් කරන විදේශීය රජයන් විසින් නිකුත් කරන කියන භාණ්ඩාගාර විසින් නිකුත් කරන අපිට කියන්න පුළුවන් භාණ්ඩාගාර බිල්පත්. භාණ්ඩාගාර බිල්පත් ඊළඟට භාණ්ඩාගාර පෙන්තුම් කර වගේ දේවල් කියනවා. තුන්වෙනිව අපි ගන්නේ රන්. ඒ කියන්නේ gold කියලා. gold කියලා. එතකොට ඔයගොල්ලන්ට මම හිතන්නේ බෝඩ් එක පේනවා ඇති නේද? ඔයගොල්ලන්ගෙන් ප්‍රතිචාර ලැබිය යුතුයි.
බෝඩ් එක පේනවද? පේන්නේ නැහැ සර්. පේන්නේ නැහැ. මම කියන්න දෙක පොඩ්ඩක් ඔයාලට ලියාගන්න. අංක 1 මොකද මේකේ අර වෙනම ගැජට් එකක් තියෙනවා ඒකට යන්න මම ඒක තාම පුරුදු නැහැ. මම මේක පැහැදිලි ආපහු කිව්වොත් ඔයගොල්ලෝ ලියාගන්න පුළුවන්ද? හරි සර්. පුළුවන්. අංක 1 يعني උදින් දාගන්න නිල සංචිත ආයෝජනය කරනු ලබන මූලාශ්‍ර. හරිද? නිල සංචිත ආයෝජනය කරනු ලබන මූලාශ්‍ර. හරි? අංක 1 මුදල් වෙළඳපළ උපකරණ. මුදල් වෙළඳපළ උපකරණ. ඒකට අපි කියනවා money market, MONEY money market, MARKET market, instruments, INS TRUMENTS money market instruments. හරි ඒ කියන්නේ මේ මුදල් වෙළඳපළ උපකරණ. දැන් මේ මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? මේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ ඒ ඩීලිං රූම් එක මේ නිල සංචිත ආයෝජනය කරනු ලබන ස්ථානයේ ඉන්න ඩීලර්ස්ලා ඒ කටයුතු කරන අය මෙන්න මේ තුනේ තමයි මේ මුදල් වෙළඳපළ උපකරණ ඊළඟට ස්ථාවර ප්‍රතිලාභ හිමි සුරැකුම්පත් රන් කියන ඒවා තමයි දාන්නේ. ඒකයි මේ වචනේ අර්ථය ගන්න මූලාශ්‍ර කියලා කියන්නේ ඒකයි. එහෙනම් ඒ විදිහට මුදල් වෙළඳපළ උපකරණ විදිහට දාන්නේ මොනවද? කාලීන හා ජංගම ගිණුම්. මේ කියන්නේ විදේශීය බැංකුවල කාලීන නැත්නම් ජංගම ගිණුම් පවත්වාගෙන යනවා. ඒවටත් අපි කියනවා මුදල් වෙළඳපළ උපකරණ. ඊළඟට රිපෝ තැන්පතු අපි වෙනත් ඔය මේ සුරැකුම් පත්‍ර අපි මේ සුරැකුම් විදිහට අරගෙන සුරැකුම් පත්‍ර සුරැකුම් විදිහට අරගෙන අපි තැන්පත් කරනවා. රිපෝ තැන්පතු. එහෙනම් මූලික වශයෙන් කාලීන ජංගම ගිණුම් රිපෝ තැන්පතු. ඒවා මොනවද? මුදල් වෙළඳපළ උපකරණ. ඊළඟට ගත්තාම දෙවෙනි එක මම මෙතන ලියලා තියෙන ඔයගොල්ලෝ ලියා ගන්න ස්ථාවර ප්‍රතිලාභ හිමි සුරැකුම්පත්. ස්ථාවර ප්‍රතිලාභ හිමි සුරැකුම්පත්. හරි? ඒකට fixed 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 income 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 securities SCCURITIES fixed income securities ඒවට අපි කියනවා කෙටියෙන් FIS කියලා. ඒකට මම උදාහරණ දෙකක් දීලා තියෙනවා. විදේශීය භාණ්ඩාගාර බිල්පත් විදේශීය බැඳුම් කර. විදේශීය භාණ්ඩාගාර බිල්පත් විදේශීය බැඳුම් කර. එන්න මේ වගේ දේ ඒවල තමයි බහුලව තැන්පත් කරන්නේ. අපි හිතමු ඇමරිකාවේ කියන්නේ අපි කියනවා US Treasury එක කියලා. ඇමරිකාවේ ඒ භාණ්ඩාගාරය විසින් නිකුත් කරපු භාණ්ඩාගාර බිල්පත්වල භාණ්ඩාගාර බැඳුම් කරවල අපි ආයෝජනය. ඒක ගත්තාම විදේශීය භාණ්ඩාගාර බිල්පත් විදේශීය බැඳුම්. තුන්වෙනි එක තමයි රත්රන් gold. රත්රන් gold. හරි එහෙනම් ඔයගොල්ලෝ දැන් ලියාගත්තා මේ නිල සංචිත කළමනාකරණයේදී ඒවා ආයෝජනය කරනු ලබන මූලාශ්‍ර මොනවද? මොනවද? මුදල් වෙළඳපළ උපකරණ, ස්ථාවර ප්‍රතිලාභ හිමි සුරැකුම්පත්, ඊළඟට රන්. හරිද? ඔයගොල්ලන්ට තේරුණාද එතන? මේ විදිහට මේ ආයෝජනය කරන්නේ අවදානම් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරලා තියෙන මාර්ගෝපදේශකවලට අනුව. හරි? ඒ මාර්ගෝපදේශකවල අරමුණ තමයි අපිට මේ සංචිතවල ආරක්ෂාව, ද්‍රවශීල අවශ්‍යතා මූල්‍යණය කිරීම සහ යම් සාධාරණ
ආයෝජන ප්‍රතිලාභයක් ලබා ගැනීම කියන එක. එතනදී ඔයාලට මේක ටිකක් අර මොකක්ද ටෙක්නිකල් අපි කියලා අපි කියනවා ඒ වගේ දෙයක් සංකීර්ණ නම් දැන් මේ කියන ගැටලු අහන්න මම ලෑස්ති ඒ ගැටලු වලට උත්තර දෙන්න. ඔයගොල්ලෝ මොකක් තියෙනවද ගැටලු? නිල සංචිත සම්බන්ධයෙන් මේ දක්වා අහපු ඒවායින් කතා කරපු ඒවායින් කාටවත් ගැටලු නැහැ. ඒ කියන්නේ තේරෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් මම මේකේදී ප්‍රශ්න අහයි කියලා ඔයගොල්ලෝ මොකද පොඩ්ඩක් ටෙක්නිකල් පැත්තක් තියෙන නිසා ඒ අනුව මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්න ඇති කියලා. මොකද ගැටලු අහන්න නැති නිසා. හරි. එහෙනම් ඒ වගේම මේ මූල්‍ය නීති පනතේ 68 වෙනි වගන්තියත් වැදගත්. කියන්නේ ඔයගොල්ලන්ට කෙටි සටහන් වලට එනවා ලකුණු 5ක කොටසට මේ ගැන අහලා තියෙනවා 68 වෙනි වගන්තියට අනුව. එතකොට මුදල් මණ්ඩලය විසින් මේ සංචිත ප්‍රමාණය එන අපි හිතමු රුපියල් බිලියන ඩොලර් බිලියන මෙච්චරක් තියෙනවා. අපි හිතමු 6ක් තියෙනවා 7ක් තියෙනවා. ওই විදිහට තියෙන ප්‍රමාණය ගත්තාම සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර ගෙවීම් කිරීමට ඊළඟට මේ ඉන්ටර්වෙන්ෂන්ස් කරන්න ඒ වගේ දේවල් වලට ප්‍රමාණවත් නොවන පරිදි අඩු වෙලා කියලා මුදල් මණ්ඩලය හිතනවා නම් මොකද්ද මේ ජාත්‍යන්තර සංචිත මේ ජාත්‍යන්තර සංචිත වලින් බලාපොරොත්තු වන අරමුණු ඉටු කරන්න තරම් ප්‍රමාණවත් මදි කියලා යම්කිසි අවස්ථාවක මුදල් මණ්ඩලය විසින් තීරණය කරනවා නම් ඒකට අදාළ වුණු හේතු මොනවද? ඒක වළක්වන්නේ කොහොමද? එහෙම නැත්නම් පාලනය කරන්නේ කොහොමද කියලා ඒ සියලු තොරතුරු පිළිබඳව වාර්තාවක් සකස් කරලා මුදල් අමාත්‍යවරයා වෙත ලබා දෙන්න ඕන. එහෙනම් මේ මූල්‍ය නීති පනතේ 68 වෙනි වගන්තිය අනුව මොකක්ද කියන්නේ? මේ සංචිත වලින් බලාපොරොත්තු වන අරමුණු ඉටු කරගන්න ප්‍රමාණවත් වෙන්නේ නැහැ කියලා මුදල් මණ්ඩලය විසින් තීරණය කරනවා. එහෙම නැත්නම් මුදල් මණ්ඩලයේ අදහස එහෙමනම් කියන්නේ මේ සංචිත මදි කියලා. එහෙනම් ඒකට හේතුණු කරුණු මොනවද? ඊළඟට ඒක පාලනය කරන්නේ ඒක වළක්වන්නේ කොහොමද? යනාදී තොරතුරු ඇතුළත් වාර්තාවක් මුදල් අමාත්‍යවරයා වෙත ලබා දිය යුතුයි. ඔයගොල්ලෝගේ විභාගෙදී අහන්න පුළුවන්. අද මම බලාපොරොත්තු වෙනවා පහුගිය අපි දවස් දෙකක් කරලා තියෙනවා. ඒක නිසා විභාග ප්‍රශ්නිකුත් කතා කරන්න. මේකෙදි දැන් මේ වගේ මේ සම්බන්ධයෙන් අහනවා නම් අහන්න වෙන්නේ මොකද්ද? අපි අහන්න පුළුවන් විභාගෙදී මේ ජාත්‍යන්තර සංචිත සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා වෙත මුදල් මණ්ඩලය විසින් මෙහිම හදිසි වාර්තාවක් ලබා දෙන්න. ඒ ගැන ඔයගොල්ලෝ දන්නේ මොනවද කියලා නෑ. එහෙම ඇහුවොත් අපිට කියන්න වෙන්නේ මොකද්ද? මේ සංචිත ප්‍රමාණවත් නොවන බවට මුදල් මණ්ඩලය අදහස් කරයි. මොකට ප්‍රමාණවත් නොවන බවටද? මේ සංචිත වලින් බලාපොරොත්තු වන ඒ පරමාර්ථ ඉටු කරන්න මේක ප්‍රමාණවත් නොවන බවට මුදල් මණ්ඩලය අදහස් කරනවා නම් ඒ සඳහා කුමන හේතු බලපාලා තියෙනවද? ඒ වගේම මේක පාලනය කරන්නේ කොහොමද කියලා ඒ තොරතුරු ඇතුළත් කරලා ජාත්‍යන්තර නිල සංචිත පිළිබඳව හදිසි වාර්තාවක් මුදල් අමාත්‍යවරයා වෙත ලබා දිය යුතුයි. හරිද? එහෙනම් මම හිතන්නේ ඔයගොල්ලන්ට තේරුණා කියලා. තේරුම් නැත්නම් ආයෙ මම විනාඩියක් විතර දෙනවා ඔයගොල්ලන්ට. ගැටලු තියෙනවා නම් අහන්න. දැන් අපි ඊළඟ කාර්යයට යන්නේ. අපි දැන් කතා කරලා තියෙනවා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කියන එක මහ බැංකුවේ කාර්යයන් වලින් අංක 1 විදිහට 2 විදිහට අපි කතා කරා ජාත්‍යන්තර සංචිත කළමනාකරණය පිළිබඳව. මේ දෙකෙන්ම හරි මේකෙන් හරි ඔයගොල්ලන්ට ගැටලු ඇති වෙන තැන් තියෙනවා නම් පොඩ්ඩක් අහන්න.
ගැටලු නැති බව පෙනී යන්නේ. එහෙනම් අපි ඊළඟ එකට ගියොත් තුන්වෙනි කාර්ය විදිහට අරන් තියෙන්නේ විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. එහෙනම් පළවෙනි එක අපි කිව්වා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. ඊළඟට දෙවෙනි එක විදිහට කිව්වා නිල සංචිත කළමනාකරණය. ඊළඟට තුන්වෙනි එක අපි කතා කරන්න යන්නේ විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක. ඔයගොල්ලන්ට මතක් වෙනවා ඇති අපි ගිය සතියේ හෝ ඊට ගිය සතියේ අපි කතා කරා සාර්ව ආර්ථික අරමුණු. ඒකෙදි අපි කිව්වා මොකද්ද මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා කිව්වා අපි මොකටද පොදු මිල මට්ටම පහළ හා ස්ථායී මට්ටමක පවත්වාගෙන යන්න. ඊළඟට අපි කිව්වා ෆිස්කල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා කියලා ඉහළ සේවා නියුක්තියක් සඳහා. ඊට තුන්වෙනුව අපි කිව්වා විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා කියලා මොකටද ගෙවුම් ශේෂය යහපත් අන්දමින් යහපත් මට්ටමකින් පවත්වාගෙන යන්න. මේ හතරවෙනි තමයි අපි කිව්වේ ආර්ථික වර්ධනය කියලා. එහෙනම් මේ සාර්ව ආර්ථික අරමුණු ළඟා කරගන්න යනකොට එන් දෙකක්ම මහා බැංකුව විසින් අනුගමන මේ ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති. එකක් අපි කියපු මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ඒ තුලින් මිල ස්ථායීතාව ආරක්ෂා කරන්න. දැන් මෙතන විනිමය අනුපාත ප්‍රතිපත්තිය අපි මහා බැංකුව විසින් ක්‍රියාත්මක කරනවා. මොකද්ද අපේ රුපියලේ විදේශී අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන. මේකෙදි කියලා තියෙනවා 2001 ජනවාරි මාසයේ සිට කියන්නේ ජනවාරි 23 ඉඳන් ශ්‍රී ලංකාව පාවෙන විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන අතර විදේශ විනිමය සඳහා පවතින ඉල්ලුම හා සැපයුම අනුව විනිමය අනුපාතිකය තීරණය වෙනවා කියලා. ඒ කියන්නේ මේ රටකට අනුගමනය කරන්න පුළුවන් විනිමය අනුපාත ප්‍රතිපත්තීන් තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඔය අහලා ඇති එකක් තමයි ස්ථාවර විනිමය අනුපාත ප්‍රතිපත්තිය. ඒ කියන්නේ අපි 1950 මහ බැංකුව පිහිටවපු දා ඉඳන් අගෝස්තු 28 ඉඳන් අපි 77 දක්වාම අපි අනුගමනය කරේ දැන් 77 දක්වා ස්ථාවර විනිමය අනුපාත ප්‍රතිපත්තිය. ඒ කියන්නේ මොකද්ද මහ බැංකුව විසින් විනිමය අනුපාතිකය තීරණය කරනවා දීර්ඝ කාලයක් ඉලක්ක කරගෙන. ඒ කාලය තුල වෙනස් වෙන්නේ නැහැ. විනිමය අනුපාතිකය එකක් තියෙන. ඩොලරයට රුපියල් මෙච්චරයි කියලා දිගු කලක් ක්‍රියාත්මක වෙනවා. ඒක නම් අපි ඒකට කියනවා ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය. ඊළඟට අපි 77 ඉඳන් 2001 ජනවාරි දක්වා අනුගමනය කරා මොකද්ද පාලිත නම්‍ය විනිමය අනුපාත ක්‍රමය. පාලිත නම්‍ය විනිමය අනුපාත ක්‍රමය. එනේ මහ බැංකුව දෛනිකව තෝරාගත් විනිමය ඒකක සඳහා ගැනුම් මිලයි විකුණුම් මිලයි ප්‍රකාශයට පත් කරනවා. ගැනුම් මිලයි විකුණුම් මිලයි ප්‍රකාශයට පත් කරනවා. අද ඩොලරයක් ගන්න මේ අනුපාතිකයට විකුණන්නේ මේ අනුපාතිකයට. අද පවුමක් ගන්න මේ මිලට විකුණන්නේ මේ මිලට කියලා ප්‍රකාශයට පත් කරනවා. එහෙනම් මහ බැංකුව විසින් තෝරාගත් විනිමය සමූහයක් සඳහා 8ක් වගේ ඒ කාලේ ගැනුම් මිලයි විකුණුම් මිලයි ප්‍රකාශයට පත් කරනවා. ඊට පස්සේ බැංකු විසින් මොකද්ද වාණිජ්‍ය බැංකුව විසින් මොකද්ද කරන්නේ මේ මහ බැංකුව ප්‍රකාශ කරපු ගැනුම් මිලටයි විකුණුම් මිලටයි යටත්ව ඒ දෙක සීමාවක් කරගෙන තමන්ගේ ගැනුම් මිල විකුණුම් මිල තීරණය කරනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද පාලිත නම්‍ය විනිමය අනුපාත ක්‍රමය. දැන් අපි ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය පවත්වාගෙන යනකොට එහෙම කරේ නෑ දිගු කලක් පදනම් කරගෙන තමයි මේක තීරණය කරන්නේ. ඒකට අපි සාර්ව ආර්ථික තත්ත්වයන් පිළිබඳව දෛනිකව සලකලා බලන්නේ නෑ. නමුත් මේකෙදි මේ පාලිත නම්‍ය විනිමය අනුපාතිකය තීරණය කරනකොට මහ බැංකුව මේ සාර්ව ආර්ථික තත්ත්වයන් පිළිබඳව දෛනිකව සලකලා බලනවා. බැංකුවල තියෙන ඩොලර් කියන්නේ විදේශ විනිමය ප්‍රමාණය කොච්චරද කියලා හොයලා බලනවා. ඒකට ඒ විදිහට තමයි තීරණය කරන්නේ.
ඊළඟට 2001 ජනවාරි 23 ඉඳන් ශ්‍රී ලංකාව අනුගමනය කරන්නේ මේ ස්ලයිඩ් එකේ තියෙන විදිහට පාවෙන විනිමය අනුපාත ක්‍රමය. පාවෙන විනිමය අනුපාත ක්‍රමය ක්‍රියාත්මක වෙනකොට මහ බැංකුවවත් කවුරුවත් ඒකට මැදිහත් වෙන්නේ වෙළඳපොළ විසින් තමයි ඒක තීරණය කරන්නේ. ඒ කියන්නේ වෙළඳපොළට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයට අපි කියනවා සැපයුම කියලා. වෙළඳපොළෙන් පිට වෙන විදේශ වලට පිට වෙන එකට විදේශ විනිමය සඳහා අපි කියනවා ඉල්ලුම. මේ විදේශ විනිමය සඳහා පවතින ඉල්ලුම සහ සැපයුම අනුව තමයි විනිමය අනුපාතිකය තීරණය. මූලික වශයෙන් අපි කිව්වොත් ආනයන අපනයන ගත්තොත් අපනයන තුලින් මොකද්ද වෙන්නේ? අපනයන කරුවන්ට විදේශ විනිමය ලැබෙන. එහෙනම් අන්න විදේශ විනිමය සැපයුම. ඊළඟට ආනයන කරුවෝ මොකද්ද කරන්නේ? විදේශ භාණ්ඩ වලට ගෙවීම් කරනවා. අන්න එතකොට ඒකට ඉල්ලුම. ඒ සඳහා බැංකුව වලින් ඩොලර් ඉල්ලනවා. ඉල්ලුම. ඒක බැරි වෙලාවක් සැපයුමට වඩා ඉල්ලුම වැඩි නම් විනිමය අනුපාතිකය ඉහළ යනවා. බැරි වෙලාවක් ඉල්ලුමට වඩා සැපයුම වැඩි නම් විනිමය අනුපාතිකය පහළ වෙනවා. ඒ විදිහට මේ පාවෙන විනිමය අනුපාත ක්‍රමය කියලා කියන්නේ මහ බැංකුවේ හෝ රජයේ මැදිහත් වීමකින් තොරව වෙළඳපොලේ තියෙන පවතින ඉල්ලුම හා සැපයුම අනුව විනිමය අනුපාතිකය තීරණය. හරිද? එහෙනම් ඒක තමයි මෙතනදී කියලා තියෙන්නේ 2001 ජනවාරි මාස සිට ශ්‍රී ලංකාව පාවෙන විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන අතර විදේශ විනිමය සඳහා පවතින ඉල්ලුම හා සැපයුම අනුව විනිමය අනුපාතිකය තීරණය වෙනවා. ඊළඟට කියනවා මොකද්ද? නිල විදේශ සංචිත. දැන් අපිට කියපු ගමන් අපිට මතක් වෙනවා අපේ දෙවෙනි කාර්ය. නේද? අපි කතා කරා නිල සංචිත. නිල විදේශ සංචිත විකිණීම හෝ මිලට ගැනීම. ඇයි නිල සංචිත විකිණීම හෝ මිලට ගැනීම කරන්නේ? එක්කෙනෙක් මට කියන්න කවුරු හරි? ඇයි නිල සංචිත විකිණීම හෝ මිලට ගැනීම මහ බැංකුව මේකෙම තියෙනවා. මොකද්ද තියෙන්නේ? විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් වළක්ව ගන්න. මහ බැංකුව මැදිහත් වන අතර එය වඩාත් නම්‍යශීලී ප්‍රතිපත්තියක් ලෙස සැලකනවා. මම එදත් කිව්වා දැන් මේ අපි ඉන්ටර්වෙන්ෂන්ස් නැත්නම් දේශීය විදේශ විනිමය වෙළඳපොළ වෙත මහ බැංකුවේ මැදිහත් වීම ගැන කතා කරාට ඒ විදිහට මැදිහත් වීම සිදු කරන්නේ ඉතා අධික ලෙස විනිමය අනුපාතිකය උච්චාවචනය වෙනවා නම් විතරයි. අනිත් අවස්ථාවලදී මහ බැංකුව මැදිහත් වෙන්නේ නැහැ. වෙළඳපොළට තීරණය කරන්න ඉඩ හරිනවා. එහෙනම් මේකෙදි කියනවා නිල විදේශ සංචිත විකිණීම හෝ මිලට ගැනීම තුලින් විනිමය අනුපාතයේ අධික උච්චාවචනයන් වළක්වා ගැනීමට මහ බැංකුව මැදිහත් වන අතර එය වඩාත් නම්‍යශීලී ප්‍රතිපත්තියක් ලෙස සැලකනවා. මොකද්ද මේ නම්‍යශීලී ප්‍රතිපත්තියක් කියන්නේ? එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ විභාගෙට ඇහුවොත් මෑතක සිට කියන්නේ 2000 අපිට කියන්න පුළුවන් 17 ඉඳන් කියන්න පුළුවන්. ඉඳන් ශ්‍රී ලංකාව වඩාත් නම්‍යශීලී විනිමය අනුපාත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරා. පැහැදිලි කරන්න කියලා ඇහුවොත් අපි මොකක්ද කියන්නේ? මේ නම්‍යශීලී විනිමය අනුපාත ප්‍රතිපත්තියක් කියලා කියන්නේ මොකද්ද? මහ බැංකුව ඊටමත් අඩුවෙන් තමයි දේශීය විදේශ විනිමය වෙළඳපොළට මැදිහත් වීම සිදු කරන්නේ. ඒ කියන්නේ මේ ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය විශාල වශයෙන් අඩු වැඩි වුණොත් විතරයි මැදිහත් වීම සිදු කරන්නේ. ඒකයි මේ නම්‍යශීලී ප්‍රතිපත්තියක් කියලා කියන්නේ. يعني වෙළඳපොළට දෙනවා තමන්ට පවතින ඒ ඉල්ලුම හා සැපයුම අනුව විනිමය අනුපාතිකය තීරණය. එහෙම නැතුව මහ බැංකුව ගොඩක් දෛනිකව මැදිහත් වීම සිදු කරන්නේ. ඒකයි නම්‍යශීලී ප්‍රතිපත්තියක් කියලා කියන්නේ. මොකද 2017 ඉඳන් අපි උද්දමන ඉලක්කකරණය සහ වැඩි දියුණුව මුදල් ප්‍රතිපත්තිය අපි කියන්නේ මුදල් සමස්තයන් අපි පස්සේ කතා කරනවා. මුදල් සමස්තයන් ඉලක්ක කිරීමයි නම්‍යශීලී උද්දමන ඉලක්කකරණයයි කියන එකේ මික්ස් එකක්.
ඒක මිශ්‍ර කරලා අපි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. ඒකට අපි කියනවා වැඩි දියුණු කළ මුදල් ප්‍රතිපත්තිය කියලා. ඒක 2020 වෙනකන් ක්‍රියාත්මක කරා. 2020 දී අපි අනුගමනය කරන්නේ තනිකරම නම්‍යශීලී උද්දමන ඉලක්ක කරන. මේ නම්‍යශීලී උද්දමන ඉලක්කකරණය ක්‍රියාත්මක කරනවා නම් මුදල් ප්‍රතිපත්තියත් ක්‍රියාත්මක වෙන්න ඕන ස්වාධීනව. එහෙනම් එතකොට ස්වාධීනව ක්‍රියාත්මක වෙනකොට මේ මහ බැංකුව විසින් මේ මැදිහත් වීම සිදු කරන්න බෑ. අධික ලෙස විනිමය අනුපාතිකයේ නිදහසේ තීරණය වෙන්න. හරි. එතකොට මොකද නැත්නම් විනිමය අනුපාතික ප්‍රතිපත්තිය ඔස්සේ අපි මහ බැංකුව විදේශ විනිමය විකිණීම වලට ගැනීම කරොත් එයට එරෙහිව රුපියල් ප්‍රවාහයක් ඇති වෙනවා. එතකොට වෙළඳපොළ ද්‍රව්‍යශීලතාවයට ඒකේ බලපෑම් ඇති වෙනවා. ඒක නිසා එතකොට මුදල් ප්‍රතිපත්තිය ස්වාධීනව ක්‍රියාත්මක කරන්න බෑ. ඒ වෙනුවට අර විනිමය අනුපාතිකයෙන් වෙන බලපෑම් පීඩනය වළක්වන්න මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. ඒක නිසා ඒ තත්ත්වය හොඳ නැති තත්ත්වයක් කියලා අරගෙන ඒක නිසා නම්‍යශීලී විනිමය අනුපාතික ප්‍රතිපත්තියක් තමයි මහ බැංකුව අනුගමනය කරන්නේ. හරි, මේ දක්වා ගැටලු තියෙනවද? ගැටලු තියෙනවද මේ දක්වා? ඊළඟට විනිමය අනුපාතිකය වෙත බලපාන විදේශ විනිමය ප්‍රවාහ සම්බන්ධයෙන් 2017ට පෙර විනිමය පාලන දෙපාර්තමේන්තුව යටතේ විනිමය පාලකවරයා කටයුතු කරනවා. නමුත් දැන් මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුවක් හෝ විනිමය පාලකවරයෙක් නැහැ. හරි? ඒ වෙනුවට දැන් තියෙන්නේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව කියලා දෙපාර්තමේන්තුව. එහෙනම් විනිමය අනුපාතිකය වෙත බලපාන විදේශ විනිමය ප්‍රවාහ සම්බන්ධයෙන් 2017ට පෙර විනිමය පාලන දෙපාර්තමේන්තුව යටතේ විනිමය පාලකවරයා කටයුතු කළද 2017 වසරේදී එම කටයුතු බොහොමයක් මුදල් අමාත්‍යාංශය වෙත පවරාගෙන ඇති අතර විනිමය පාලකවරයෙකු තව දුරටත් නොමැති අතර විනිමය පාලන දෙපාර්තමේන්තුව විදේශ විනිමය දෙපාර්තමේන්තුව ලෙස නම් කරන ලද. එහෙනම් යම් ප්‍රතිපත්ති පොලිසි වගේ දේවල්, පොලිසි කියලා අපි කියනවා යම් ප්‍රතිපත්තිමය ලිපි ලේඛන සකස් කිරීම සිදු කරනවා මේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින්. නමුත් ඉස්සර වගේ මේ විනිමය පාලන දෙපාර්තමේන්තුවේ යටතේ විනිමය පාලකවරයාට තිබුණු බොහොමයක් බලතල මුදල් අමාත්‍යාංශය වෙත පැවරී තියෙනවා. ඒක නිසා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුව වර්තමානයේදී මේ ප්‍රතිපත්තිමය ලිපි ලේඛන සකස් කිරීම තමයි ඒ අය අතින් වැඩිපුර සිද්ධ වෙන්නේ. ඊට පස්සේ අපි වෙනම කතා කරනවා විදේශ විනිමය දෙපාර්තමේන්තුව පිළිබඳව දෙපාර්තමේන්තු සම්බන්ධයෙන් කරන විග්‍රහයට. ඊළඟට මෙතනදී අපි ඉස්සලා කියපු එකම කියලා තියෙනවා ශ්‍රී ලංකාව 1950 අගෝස්තු මාස සිට 77 නොවැම්බර් දක්වා ස්ථිර විනිමය අනුපාත ප්‍රතිපත්තියද ඉන්පසු 2001 ජනවාරි දක්වා පාලිත නව්‍ය නෙමෙයි නම්‍ය විනිමය අනුපාත ප්‍රතිපත්තියද 2001 ජනවාරි සිට නිදහස් විනිමය අනුපාත ප්‍රතිපත්තියද ක්‍රියාත්මක කරයි කියලා තමයි මේකේ මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ. එහෙනම් දැන් අපි තුන්වෙනි කාර්යය කතා කරේ. පළවෙනි එක අපි කිව්වා මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. දෙවෙනි එක නිල සංචිත කළමනාකරණය කිරීම. තුන්වෙනි එක විනිමය අනුපාත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම. එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවා මහ බැංකුව විසින් සිදු කරනු ලබන කාර්යයන්ගේ තුනක්. හරිද? එහෙනම් මම ඊළඟ කාර්යයට යනවා මේකේ සම්බන්ධයෙන් ගැටලු නැත්නම්. ගැටලු කාට හරි තියෙනවද ගැටලුවක්? අනිත් අයටත් හොඳයි ඒක ක්ලියර් කරගන්න එක එහෙම තියෙනවා නම් කියලා කියන්න.
එනම් හතරවෙනි කාර්ය විදිහට අපි ගන්නේ මූල්‍ය පද්ධතිය අධීක්ෂණය කිරීම. අධීක්ෂණය හා නියාමනය කියලත් අපිට කියන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා මූල්‍ය පද්ධතිය කියන එකට මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපළවල්, මූල්‍ය උපකරණ හා ගෙවීම් පියවීම් පද්ධතිය අයත් වෙනවා. මූල්‍ය පද්ධතියට මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපළවල්, මූල්‍ය උපකරණ සහ ගෙවීම් පියවීම් පද්ධතිය අයිති වෙනවා. එතකොට මහා බැංකුව මේ සමස්ත මූල්‍ය පද්ධතියම අධීක්ෂණය කරනවා. ඒකට ඒ සඳහා ඒ අධීක්ෂණය කිරීම සඳහා විවිධ අනපනත් තුලින් ඒ අවශ්‍ය බලතල මහා බැංකුවට ලැබිලා තියෙනවා. ඒ වගේම විවිධ දෙපාර්තමේන්තු පිහිටවලා තියෙනවා මේ අධීක්ෂණ කටයුතු සිදු කරන්න. දැන් අපි බැංකු ගත්තොත් එහෙම බැංකු පනත තුලින් ඊළඟට අපි ගත්තොත් මොනවද අපි බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කරනු ලබනවා. ඒ සඳහා මූල්‍ය ව්‍යාපාර පන්ති තුලින් ලැබිලා තියෙනවා අවශ්‍ය බලතල. බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ ෆිනෑන්ස් කම්පැනිස් නැත්නම් බැංකු නොවන මූල්‍ය සමාගම් අධීක්ෂණය කරනවා. මෙන්න මේක තමයි මේ මූල්‍ය පද්ධතිය අධීක්ෂණය කිරීම කියලා කියන්නේ. එතකොට මේදී මූල්‍ය පද්ධතිය මූල්‍ය ආයතන අන්තර්ක්‍රියාකාරී වන ආර්ථිකය තුළ අන්තර්ක්‍රියාකාරී වන ආකාරය නිරීක්ෂණය කොට පද්ධති අවදානම පිළිබඳව අවධානය යොමු කරන අතර ඒ සඳහා සාර්ව විචක්ෂණශීලී නිගමනය නෙවෙයි නියාමනය සිදු කරන්න. එහෙනම් මේ මූල්‍ය පද්ධතිය පිළිබඳව තියෙනවා මේ පද්ධති අවදානම සිස්ටමික් රිස්ක් එක. පද්ධති අවදානම. මේ පද්ධති අවදානම කියලා කියන්නේ මොකද්ද? එක බැංකුවක් බිඳ වැටුණොත් ඒ පිළිබඳව විශ්වාසය paludu වුණොත් අනෙකුත් සියලුම බැංකු වලට මේක පැතිරෙනවා. ඒකට අපි කියනවා මොකක් කියලාද? පද්ධති අවදානම සිස්ටමික් රිස්ක් කියලා. එහෙනම් යම් X කියන බැංකුවට පිළිබඳව ඇති විශ්වාසය බැංකුවට යනවා අපි හිතමු එයාගේ කවුරු හරි ගන්දෙනු කරුවෙක්ට තියෙන තැම්පතුවක් ආපහු ගන්න. ඒ තැම්පතුව ආපහු ගන්න ගියාම අද නෙමෙයි හෙට එන්න කියලා. ඒ වගේ තත්ත්වයක් ඇති වුණා. දැන් එයා ගිහින් කියනවා මේම අහවල් X කියන බැංකුවේ මුදල් නැහැ. දවසීලතාව නැහැ. එහෙනම් මොකද්ද වෙන්නේ? ඕක හැම ආයතම පැතිරෙනවා. පැතිරුනම හැමෝම මේකෙන් මුදල් ඉවත් කරගන්නවා. එතකොට දැන් සාමාන්‍ය බැංකුවක් ගත්තොත් අනෙක් ව්‍යාපාර වගේ නෙමෙයි එයාලගේ අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය තියෙන්නේ 20%ට වඩා අඩු ප්‍රමාණයක්. ඒකට වැඩියෙන්ම මේ බැංකු දුවන්නේ කාගෙන්ද? තැන්පත්කරුවන්ගේ අර මුදල්. දැන් මේ විදිහට තැන්පත්කරුවෝ එක ආයතනයකින් අයින් කරගත්තොත් මුදල් ඒ ආයතනේ බිඳ වැටෙනවා. ඒ මිනිස්සු අතර තැන්පත්කරුවන් අතර ඒක තවත් පැතිරෙන්න පුළුවන් මේ අනෙකුත් මූල්‍ය ආයතන බිඳ වැටේ. ඒවල එක සම්බන්ධකම් ලින්ක් තියෙනවා. එතකොට ඒ අනුව ගත්තාම අනිත් ඒවා වෙනුත් තැන්පතු ඉවත් කරගන්නවා. එහෙම වුණොත් මොකද්ද වෙන්නේ? මුළු බැංකු පද්ධතියම බිඳ වැටෙනවා. ඒ වගේ තත්වයකට අපි කියනවා මොකක් කියලාද? පද්ධති අවදාන. මේකේ තියෙනවා පද්ධති අවදාන. වලට කෙටි සටහන් වලට එන්න. ඊළඟට ඒ සඳහා සාර්ව විචක්ෂණශීලී නියාමනය. මේකත් ඔයාලගේ විභාගෙදි කෙටි අර ලකුණු 5 ගානේ අහන කෙටි ප්‍රශ්නවලට මේ ගැනත් අහන්න. එහෙනම් මොකද සාර්ව විචක්ෂණශීලී නියාමනය macro prudential supervision. අපි ගත්තොත් දැන් බාසල් නියමයන්ට අනුව තමයි ශ්‍රී ලංකාවේ බැංකු ආයතන නියාමනය කරන්නේ. මේක ගත්තොත් එහෙම අපි 98 වගේ අවුරුදු වලට ගියොත් ඒ කාලේ ක්‍රියාත්මක වුණේ බාසල් 1 කියන බාසල් කියන ස්විට්සර්ලන්තේ බාසල් වල
පිළිතලා තියෙන ඒ Bank for International Settlement කියන එක ආයතනය ගත්තාම බාසල් කියන එක ගත්තාම මේ බාසල් ආයතනය බාසල් ආයතනයේ විසින් නිකුත් කරලා එක කාලෙන් කාලෙට බැංකු අධීක්ෂණය කරන ක්‍රමවේද පිළිබඳව ප්‍රකාශයට පත් කරනවා. මොනවද බැංකු අධීක්ෂණය කරන ක්‍රමවේද? මේකට බාසල් 1, බාසල් 2, බාසල් 3 මේ බාසල් වල පිටලා තියෙන මේ ඒ ආයතනය විසින් නිකුත් කරන ඒ නියාමන අධීක්ෂණය කළ යුතු ක්‍රමවේද කලින් කාලට නිකුත් කරනවා. මං කිව්වේ 98 2001 කාලේ ගත්තොත් එහෙම ඒ කාලේදී 2001 2002 කාලේ ගත්තොත් බැංකු අධීක්ෂණය කෙරුවේ මුළු බැංකු පද්ධතියම විදිහට නෙමෙයි එක් බැංකුවක්. ඒ බැංකුවේ තියෙන එක ණය සහ අත්තිකාරම් වර්ග වෙනම ගන්න. එතකොට ඊළඟ අපි හිතමු කෘෂිකාර්මික ණය සම්බන්ධයෙන් ඊළඟට පැකින් ක්‍රෙඩිට් කියලා අපි හිතමු අපනයනය කරන්න දෙන ණය ඒවා එක වෙන් කරලා ගන්න. ඒ වෙන් කරලා අරගෙන ඒවයි තියෙන අවදානම් අඳුර ගන්න. එතකොට මේකට අපි කිව්වේ මොකක් කියලාද? මයික්‍රෝ ප්‍රූඩෙන්ෂල්. මට අවශ්‍ය වෙන්නේ මෙතන මේ මැක්‍රෝ ප්‍රූඩෙන්ෂල් කියන එක පැහැදිලි කරා. සාර්ව විචක්ෂණශීලී නියාමනය. එහෙනම් ඒ කාලේ තිබුණේ මොකද්ද? සූක්ෂම. සූක්ෂම කිව්වේ මොකද්ද? මේ තනි බැංකුවක්. ඒ තනි බැංකුවේ තියෙන ණය හා අත්තිකාරම් වලින් යම්කිසි කොටසකට ගිය ණය සහ අත්තිකාරම්. අපේ උගස් ණය. ඒ වගේ ගත්තාම එක පුංචි කොටස් පිළිබඳව නියාමනය නැත්නම් අධීක්ෂණය කරලා ඒ එතනින් බැංකුව මුහුණ දෙන අවදානම් පිළිබඳව නිගමනයකට එනවා මහ බැංකුව අධීක්ෂණ දෙපාර්තමේන්තුව. එහෙම එකකට අපි කියනවා මොකක් කියලාද? සූක්ෂම විචක්ෂණශීලී නියාමනය නැත්නම් මයික්‍රෝ ප්‍රූඩෙන්ෂල් සුපර්විෂන් කියලා. මෙතන මට ඒකයි වචනේ පැහැදිලි කරන්න ඕන. මෙතන තියෙන්නේ මොකද්ද? සාර්ව විචක්ෂණශීලී නියාමනය. එහෙනම් දැන් අපි සලකන්නේ දැන් බාසල් 2 තාව දැන් බාසල් 3 ඇවිල්ලා. දැන් එහෙම ගන්නකොට මොකක්ද ගන්නෙ? තනි බැංකු නෙමෙයි. මේ බැංකු පද්ධතියම එකක් විදිහට ගන්න. ඒ අරගෙන ඒ බැංකු මුහුණ දෙන අවදානම් මොනවද කියලා හොයලා බලන්න. අපි හිතමු රත්රන් මිල ශීඝ්‍රයෙන් අඩු වෙනවා. අපි හිතමු ලෝක වෙළඳපොළ. එහෙනම් මේ බැංකු විසින් උකස් ණය විදිහට රත්රන් අරගෙන අත්තිකාරම් දීලා තියෙනවා. එහෙනම් රත්රන් මිල ශීඝ්‍රයෙන් අඩු වුණොත් එහෙම මේ බැංකු වල තැන්පත් කරු කියන්නේ මේ ගනුදෙනුකරුවෝ බැංකු වලට රත්රන් පස් කරලා අරන් තියෙන අත්තිකාරම් වලට වඩා රන් මිල අඩු වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ඒ අය මේ ආපහු එක රත්රන් වලින් ගත්ත ණය පියවන්න ඉදිරිපත් වෙයිද නැහැ. එහෙනම් මේ බැංකු පද්ධතියම රත්රන් මිල අඩුවීම නිසා මුහුණ දෙන අවදානම මොකද්ද කියලා බලන්න. අන්න එතන තියෙන්නේ මොකද්ද? සාර්ව විචක්ෂණශීලී නියම. අපි හිතමු දැන් COVID-19 ඒ වගේ තත්ත්වයක් ඇත්තේ ව්‍යාපාරික කටයුතු බැංකුවල බැංකු ණය දීලා තියෙනවා. නමුත් ඒ ව්‍යාපාරික ආයතනවල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ ආයතන වහලා ඒක වැඩට එන්නේ නැහැ. එහෙනම් ඒ තත්ත්වයට මොකද්ද වෙන්නේ? අක්‍රමික ණය ඉහළ යනවා. ඒකද ආදායම් ඉපද වෙන්නේ. එහෙනම් මේක එක බැංකුවක් මුහුණ දෙන එකක්ද? නැහැ. බැංක් පද්ධතිය මුහුණ දෙන එක. අන්න ඒකට ඒකේ අවදානම් පිළිබඳව සොයලා බලන්න. ඊළඟට අපි හිතමු ලීසින් කම්පැනි. ඔක්කොම ගත්තාම මේ වගේ දේවල් තියෙනවා. දැන් එහෙම ගත්තාම මේ අපි
සාර කියලා කියන්නේ මොකද්ද? මේ ඔක්කොම දේවල් එකක් විදිහට අරගෙන ඒ අය මුහුණ දෙන එක අවදානම් මොනවද කියලා අපිට බලන්න. එහෙනම් ඒකට අපි කියනවා මොකක් කියලාද? සාර්ව විචක්ෂණශීලී නියාමනය. ඉස්සර කරපු තනි බැංකු අරගෙන ඒ බැංකු විසින් දීපු තනි ණය පිළිබඳව සොයා බැලීම අපි මොකද්ද කියන්නේ? අපි ඒකට සූක්ෂම විචක්ෂණශීලී නියාම. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි කියලා මයික්‍රෝ ප්‍රූඩෙන්ෂල් සුපර්විෂන් කියන එකයි මැක්‍රෝ ප්‍රූඩෙන්ෂල් සුපර්විෂන් කියන එකේ තේරුම. එහෙනම් සූක්ෂම විචක්ෂණශීලී නියාමනය සාර විචක්ෂණශීලී නියාමනය. දැන් මහ බැංකුව මේ බැංකු අධීක්ෂණය කරනකොට අනුගමනය කරන්නේ මොකද්ද? මේ සාර විචක්ෂණශීලී නියාම. බැංකු මුහුණ දෙන ඒ අවදානම් පිළිබඳව පොදුවේ බලන්න. එහෙනම් මේ සඳහා සාර විචක්ෂණශීලී රෙගුලාසි යොදා ගන්න. ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව බලපත්‍රලාභී විශේෂිත බැංකු හා බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා බැංකු පනත යටතේ විධිවිධාන නිකුත් කොට ඇත. බාසල් නියමයන්ට අනුව ඒවා මෙහෙවනු ලබයි. එනම් බාසල් නියමයන්ට අනුව තමයි ඒවා මෙහෙවන්නේ. බැංකු පන්ත යටතේ විධිවිධාන යොදලා තියෙනවා. අපි ගත්තොත් එimhe ඔයගොල්ලෝ අහලා තියෙනවා. අපි ගත්තොත් මේ විධිවිධාන කියලා ගත්තොත් උදාහරණයක් විදිහට ණය සහතිකාරම් දීලා තියෙනවා. ඒකට ඒකේ තියෙනවා අපි ක්‍රමික ණය අක්‍රමික ණය කියලා. අපි ඔයගොල්ලෝ බැංකු වල වැඩ කරන අය විදිහට ගත්තොත් අක්‍රමික ණය ගණයට මාරු කරන්නේ කොහොමද? මාස 3ක් යම්කිසි ඔයාලගේ ගනුදෙනුකරුවෙක් නොගෙවුනොත් ඒක අක්‍රමික ණය වලට දානවා. ඊට පස්සේ මාස ඒක 6ක් වුණොත් 6ක් මේ දක්වා ගිහිල්ලා 6ත් 12ත් අතර තිබුණොත් ඒ මාස 6ත් 12ත් අතර ඔයාලා කියනවා මේ සබ්ස්ටෑන්ඩඩ් කියලා කියනවා. ඊළඟට 12ත් 18ත් ගත්තොත් නේ ඒ වගේ අපි වෙන් කරනවා 12 18ට එහා ලොස් කියලා ඒ වගේ කියන්නේ අපි ගන්නවා 6ත් 12ත් නම් සබ්ස්ටෑන්ඩඩ් කියනවා 12ත් 18ත් නම් අපි කියනවා සබ්ස්ටෑන්ඩඩ් ඩවුට්ෆුල් කියලා ඊළඟට 18ට එහා නම් ලොස් කියලා කියනවා. ඒත් මේ විදිහට ඔයාලා වර්ගීකරණය කරනවා. ඒත් අන්නේ ඒවට මාර්ගෝපදේශක කොහෙන්ද යන්නේ? මේ බැංකු පනතෙන් මේ බාසල් නියමයන්ට අනුව තියෙන නිසා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව කලින් කාලෙට බැංකු වලට මාර්ගෝපදේශක නිකුත් කරනවා මේ විදිහට ඕගොල්ලන්ගේ වර්ගීකරණය නැත්නම් ක්ලාසිෆිකේෂන් එක කරන්න. ඊට පස්සේ කියනවා එතකොට අවිනිශ්චිත පොලී ගිණුමට මාරු කරන්න කියලා. ඒ අක්‍රමික ණය වලට මාරු කරුවා නම් ඒ සඳහා පොලී සාමාන්‍ය පොලී විදිහට අනුර ගන්න එපා. ඒවා සාමාන්‍ය පොලී ආදායම් ගිණුම හර කරලා අවිනිශ්චිත පොලී ගිණුමකට බැර කරන්න කියලා. අන්න මේ බාසල් නියමයන්ට අනුව. ඒ කියන්නේ අක්‍රමික ගණයේ තියෙන ණය සඳහා වෙන පොලී ආදායමක් විදිහට අඳුර ගන්න එපා කියලා. ඒ ඔය වගේ අවශ්‍යතාවයන් තියෙනවා මේ අපි අවශ්‍යතාවයන් කීපයක් කතා කරමු. අන්න ඒකයි මෙතන කියන්නේ බාසල් නියමයන්ට අනුව මේවා මෙහෙවනවා කියලා. ඊළඟට බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතන බැංකු ව්‍යාපාර පන්තය මූල්‍ය ව්‍යාපාර පන්තය යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් නියාමනය හා අධීක්ෂණය සිදු කරයි. මෙතන දාන්න මූල්‍ය ව්‍යාපාර පනත බැංකු ව්‍යාපාර නෙමෙයි මූල්‍ය ව්‍යාපාර පන්ත යටතේ බලපත්‍රලාභී මූල්‍ය සමාගම් නියාමනය හා අධීක්ෂණය කරයි කියලා. එතකොට මේ විචක්ෂණශීලී නියාමනය හා අධීක්ෂණය තුළින් මූල්‍ය පද්ධතිය අධි අවදානම් ගැනීම වළක්වාලීමට බලාපොරොත්තු වන අතර ඒ අනුව මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීමට කටයුතු කරයි. එනම් මේ විචක්ෂණශීලී නියාමනය හා අධීක්ෂණය. නියාමනය කියලා කියන්නේ අපි මෙතන රෙගියුලේෂන්ස්. ඒ කියන්නේ බැංකුවකට අපි බලපත්‍රය දෙද්දීම යම් අවශ්‍යතාවයන්.
ඊළඟට ඒ අවශ්‍යතාවයන්ට අනුව මේ බැංකුව කටයුතු කරනවාද කියලා අධීක්ෂණය කරන්න. ඒ කියන්නේ සුපර්විෂන් කියලා කියනවා. ඒ විදිහට කරනවා. ඒතර මේ ඒ තුලින් බලන්නේ මොකද්ද? මූල්‍ය පද්ධතිය අධි අවදානම් ගන්නවද කියන එක. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් යම් බැංකුවක් දීලා තියෙනවා ණය ගත්තාම අපි හිතමු ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් නිකුත් කරන ඒ ණය ශ්‍රේණිගත කිරීම ඉතා පහළ ආයතනවලට බැංකුව අධීක්ෂණය කරනකොට ඒ අධීක්ෂණ නිලධාරීන් නිරීක්ෂණය කරනවා මේ බැංකුව දීලා තියෙන ගොඩක් ණය ශ්‍රේණිගත කිරීම ආයතන විසින් නිකුත් කරලා තියෙන්නේ පහළ ණය ශ්‍රේණිගත කිරීම සහිත ආයතන වලට තමයි දීලා තියෙන්නේ. එහෙනම් එහෙම බැලුවොත් එහෙම ඒ මූල්‍ය ආයතනය ගත්තොත් ඒ මූල්‍ය ආයතනයේ මුහුණ දෙන අවදානමත් මොකක් වෙයිද? ණය ආපසු අය කර ගැනීමේ අවදානමත් ඉහළ වෙයි. ණය ආපසු අය කර ගැනීමේ අවදානමත් ඉහළ වෙයි. එහෙනම් එහෙම ඉහළ අවදානමක් ගන්නවා නම් ඒ අවදානමේ යම්කිසි පාඩුවක් වෙනවා නම් ඒ පාඩුව මේ සාමාන්‍ය තැන්පතුකරුවන් මත දාන්න පුළුවන් බෑ. එහෙනම් ඒ විදිහට බැංකුව අධික අවදානම් ගන්නවා නම් ඒ බැංකුවට අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය වැඩි කරන්න සිද්ධ වෙනවා. මොකද හේතුව අර විදිහට අධික අවදානම් ගන්න ණය සහ අධිකාරම් ලබා දෙනවා නම් ඒ අවදානම් වලට මුහුණ දෙන්න අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය තිබිය. එහෙනම් එතකොට බැංකුව අධීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන්ට කියන්න පුළුවන් දැන් මේක අධීක්ෂණය කෙරුවා ඒ අනුව ඉහළ අවදානමක් තියෙනවා. එහෙනම් ඕගොල්ලෝ මේක මේ ඉහළ අවදානම තැන්පත්කරු මතට දාන්න බෑ. ඒ වෙනුවට අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය අලුතින් හඳුන්වලා දෙන්න කියලා අන්න නියම කරන්න. ඒ තුලින් මොකද්ද වෙන්නේ? එහෙනම් යම්කිසි විදිහකින් මේ ණය ආපසු අය කරගන්න බැරි වුණොත් ඒකෙන් පැන නගින අලාභ වලට මුහුණ දෙන්න අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය තියෙනවා. එහෙනම් තැන්පත්කරුවන්ගේ මුදල් මත ඒකට යම් පරතැබීමක් බර්ඩන් එකක් වෙනවද නැහැ. ඒ වෙනුවට අයිතිකරුවෝ ඉන්නවා ඒ පාඩු වලට මුහුණ දෙන්න. එහෙනම් බැංකු දෙකක් ගත්තොත් ඒ බැංකු දෙකේ ප්‍රාග්ධන අවශ්‍යතාවය වෙනස් වෙනවා. ප්‍රාග්ධන අවශ්‍යතාවය කියන්නේ තිබිය යුතු අවම ප්‍රාග්ධනය ගත්තාම සාපේක්ෂව අවදානම් අඩු ණය සහ අධිකාරම් ලබා දීලා තියෙන ආයතන ගත්තාම ඒට වඩා වැඩි එකක් තියෙන්න පුළුවන් ඉහළ අවදානමක් තියෙනවා. මෙතනදී මේක ටෙක්නිකල් පැත්තෙන් වෙන්න පුළුවන් ඕගොල්ලන්ට. එතන නොතේරෙන තැන් තියෙනවා නම් කරුණාකරලා කියන්න. මේ දක්වා කතා කරපු ඒවයි මෙතනදී එන ගැටලු මුකුත් වෙන්නේ නැද්ද ඕගොල්ලන්ට? මට නම් හරි පුදුමයි එක්කෙනෙක්ට ගැටලු වෙන්නේ නැහැ. බලන්න අහන්න තියෙන ප්‍රශ්න තියෙනවනම් මම මෙතන කියාගෙන යනවා. ඒකට ඕගොල්ලෝ අහගෙන ඉන්නවා. ඒකට ඒ අහගෙන උන්නට ඒක තේරෙනවද කියන එක මට ප්‍රශ්නයක්. මම ක්ලාස් එකේ නම් ඉස්සර එක්කෙනාගෙන් අහනවා මොකද්ද මෙතන කියලා. දැන් මෙතන මම ඕගොල්ලන්ව පේන්නේ නැහැ. ඒක නිසා ඕගොල්ලන්ගේ උන්නතිය සඳහාම ඕගොල්ලෝ ප්‍රශ්න අහන්න ඕන. එතකොට තමයි මේක හොඳින් ග්‍රහණය වෙන්නේ. කාටවත් ගැටලු නැද්ද? නැත්නම් මම හිතනවා තේරෙනවා කියලා. නැත්නම් ඔයගොල්ලෝ අඩුම තරමේ තේරෙන්නේ නැහැ කියලා හරි කියන්න ඕන. එහෙමවත් කියන්නේ නැත්නම් මම හිතනවා තේරෙනවා කියලා. අමතක කරන්න එපා මේ කරුණු වලින් අපිට විභාගෙ ලියන්න වෙන්නේ. දැන් අපි මේ විදිහට පවත්වාගෙන යන පන්ති තුලින් තමයි විභාගය ලියන්න වෙන්නේ. ඒක නිසා
විභාග ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න ඕන. ඒක නිසා ඔයගොල්ලන්ට මේක මම මේ දේශන පවත්වාගෙන යනකොට එන ගැටලු තියෙනවා නම් අහන්න. ඒවා ක්ලියර් කරගන්න. නැත්නම් අපිට විභාගෙදී ඒ වගේ අවස්ථාවක් හම්බෙන්නේ නැහැ නේ ක්ලියර් කරන්න. මේ අවස්ථාවේදී නොතේරෙන තැන් තියෙනවා නම් ඒවා අහන්න. මම උදාහරණ අරගෙන පුළුවන් තරම් කරන්නේ මේ ටෙක්නිකල් දේවල් සරල කරන එක. නමුත් ඕගොල්ලන්ට ඊට වඩා ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි ගත්තොත් මේට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව කල්බදු මූල්‍ය කරන පන්ති යටතේ විශේෂිත කල්බදු සමාගම්ද ශුද්‍ර මූල්‍ය පන්තිට අනුව ශුද්‍ර මූල්‍ය සමාගම්ද අධීක්ෂණය කරයි. කලින් මේ කල්බදු සමාගම් වෙනත් දෙපාර්තමේන්තු විසින් අධීක්ෂණය කෙරුවත් දැන් කරන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්මයි ශුද්‍ර මූල්‍ය පනත අනුව ශුද්‍ර මූල්‍ය සමාගම් වලට අධීක්ෂණය කරන්න වෙනම දෙපාර්තමේන්තුවක් කෙටි කාල පරිච්ඡේදයක් තුළ මහ බැංකුව තුළ තිබුණා. නමුත් ඒ දෙපාර්තමේන්තුවත් අහෝසි වුණා. ඒකේ කටයුතු බලන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව. ඊළඟ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපන්ත යටතේ ආඥාපන්ත හා ලියාපදිංචි ස්කන්ධ සුරැකුම් ආඥාපන්තට අනුව ප්‍රාථමික වෙළඳුන් නියාමනය හා අධීක්ෂණය කිරීමද මහ බැංකුව සිදු කරනවා. ප්‍රාථමික වෙළඳුන් නියාමනයත් ඒ අයව ලියාපදිංචි කර ගන්නවා. ඒ වගේම මහ බැංකුව විසින් නිකුත් කරන ක්‍රමවේදයකට අනුව ඒ අය කටයුතු කළ යුතුයි. ඊළඟට කුඩා තැන්පත්කරුවන්ගේ තැන්පතු ආරක්ෂා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමේ ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ ඔයාලා අහලා තියෙනවා deposit insurance scheme කියලා. මේක දැන් කරන්නේ resolution and enforcement කියන දෙපාර්තමේන්තුව. ඒකට කෙටියෙන් කියනවා RED කියලා. අපි ඒවා කතා කරනවා වෙනම. ඒ දෙපාර්තමේන්තුව විසින් තමයි තැන්පතු රක්ෂණ අරමුදල පවත්වාගෙන යන්නේ. ඔයාලට මම හිතන්නේ ඉස්සර ප්‍රශ්න අහලා තිබුණා මහ බැංකු කටයුතු යටතේ. එතකොට ඒක ඉස්සර තිබුණේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ. නමුත් දැන් තියෙන්නේ resolution දෙපාර්තමේන්තුව කියලා කියනවා. එතකොට ඒක අපි වෙනම කතා කරනවා. එතනදී අපි කතා කරනවා මේ ද්‍රවශීලතා ආධාර ක්‍රමය කියලා අපි කියන්නේ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ කියන්නේ වර්තමානයේදී මේ තැන්පතු රක්ෂණ ක්‍රමය තුලින් ලැබෙන්නේ ලක්ෂ 6ක උපරිම මුදලක්. ඒ කියන්නේ අපි ගත්තොත් මූල්‍ය ආයතනයක් යම් මූල්‍ය ආයතනයක් බිඳ වැටුනොත් යම් කිසි තැන්පත්කරුවෙක් ඒ මූල්‍ය ආයතනයේ තැන්පත් කරලා තියෙනවා නම් යම් මුදල් ප්‍රමාණයක් ඒ මුදල් ප්‍රමාණය අපි හිතමු ලක්ෂ 8ක් කියලා. මේ ලක්ෂ 8ක් නම් එයාට ලබා ගන්න පුළුවන් වෙන්නේ ලක්ෂ 6යි. මොකද තැන්පතු රක්ෂණ ක්‍රමයෙන් ලැබෙන්නේ ඒ වගේ ලක්ෂ 6ක මුදල් ප්‍රමාණය. යම් කෙනෙක් ලක්ෂ 3ක් වගේ දාලා තිබුණා නම් එයාට සම්පූර්ණ මුදලම ගන්න පුළුවන්. එහෙනම් අපි ගත්තොත් එහෙම මේ මූල්‍ය ආයතන බැංකු සහ බැංකු නොවන මූල්‍ය සමාගම් මහ බැංකුවේ ලියාපදිංචි වෙලා තියෙන මූල්‍ය සමාගම් ඒවා බිඳ වැටුනොත් තැන්පතු ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයෙන් ලබා ගන්න පුළුවන් ඒ තැන්පතු වන්දියක්. තැන්පතු එක උපරිමය ලක්ෂ 6යි. මේ තැන්පතු රක්ෂණ අරමුදල හැදිලා තියෙන්නේ බැංකු සහ මේ බැංකු නොවන මූල්‍ය ආයතන විසින් මේ ලබා දෙන වාරික මුදලකින් ප්‍රීමියම් එකෙන් තමයි හැදිලා තියෙන්නේ. ඒකට ඒක ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ බැංකු යම්කිසි අවස්ථාවක ද්‍රවශීලතා ගැටලු වලට මුහුණ දෙනවා නම් ඒකටත් මුදල් මණ්ඩලය විසින් මේ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදලෙන් මුදල් ලබා දෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ ඔයගොල්ලෝ මොකද්ද? බැංකු වලට ණය ලබා දෙනවා කියන එකේදී සාමාන්‍ය ණය ලබා දෙනවා මහ බැංකුව. ඊළඟට මේ අර්බුද අවස්ථාවලදී ණය ලබා දෙනවා. ඒකට ඔයගොල්ලෝ අහලා ඇති අවසාන ණය දෙන්නා ලෙස කටයුතු කිරීම කියලා. අවසාන ණය දෙන්නා විදිහට කියන්නේ මේ සිස්ටමික් රිස්ක් එක නැත්නම් අපි කියපු මෙතනදී අපි මුල් එකේ කිව්වා
පද්ධති අවදානම කියලා. ඒ පද්ධති අවදානම වළක්වන්න යම් මූල්‍ය ආයතනයක් විද වැටෙනවා නම් ඒ විද වැටෙන යනවා නම් ඒ අවස්ථාවේදී බැංකුවක් මුහුණ දෙන ඉහළම අවදානම තමයි ද්‍රවශීලතා අවදානම කියන්නේ. ඒ ද්‍රවශීලතාව ලබා ගන්න පුළුවන් මහ බැංකුවේ. ඒ ද්‍රවශීලතා ඒ සඳහා ණයක් ලබා දෙන එකට කියනවා අවසාන ණය දෙන්නා ලෙස කටයුතු කිරීම කියලා. ඒ විදිහට මේ අර්බුදය පාලනය කරගන්න. තැන්පත්කරුවන්ගේ විශ්වාසය කියන්නේ මේ බැංකුවට මේක මේ දැන් ද්‍රවශීලතා ගැටලුවක් නැහැ. අපි ඉල්ලන මුදල් දෙනවා කියන විශ්වාසය ඇතිකරනද අර මහ බැංකුවේ මුදල් දෙන්න. ඒකට කියනවා අපි අවසාන ණය දෙන්නා ලෙස කටයුතු කිරීම. ඒ බඳු මුදල් ආයෝජන කටයුතු සඳහා යොදා ගන්න බැහැ. ඒක යොදා ගන්න පුළුවන් තැන්පත්කරුවන්ට මුදල් ආපසු දෙන්න පමණයි. ඒකට ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ විශ්වාසය, බැංකුව පිළිබඳව විශ්වාසය ගොඩනගන. එහෙනම් ඒ විදිහට කටයුතු කරන්න මහ බැංකුවෙන් ලබා දෙන ණය. ඒතර මේකෙදි ඊට අමතරව තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමෙනුත් ලබා ගන්න පුළුවන්. එහෙනම් කුඩා තැන්පත්කරුවන්ගේ කියන එක කියලා මෙතන දාලා තියෙන්නේ ඇයි? මේ ලක්ෂ 6 තමයි උපරිම. ලක්ෂ 6ක උපරිමයකට යට තැන්පත්කරුවන්ගේ තැන්පතු ආරක්ෂා කිරීමේ අරමුණින් තමයි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ. මූල්‍ය සමාගම් විසින් මාසිකව මේකට තමන්ගේ වාරිකය වන්න ඕන. බැංකු විසින් ත්‍රිමාසිකව තමන්ගේ වාරික මුදල් එවන්න. මේවා මහ බැංකුවේ මේ රිසොලූෂන් ඩිපාර්ට්මන්ට් එකකින් කරනවා. ආයෝජනය ඒක එකතු කරනවා. එකතු කරලා මුදල් දෙපාර්තමේන්තුව ෆිනෑන්ස් ඩිපාර්ට්මන්ට් ඒ යටතේ ආයෝජනය කරනවා. මේකේ තැන්පතු කරුවන්ගේ මේ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාර යෝජනා ක්‍රමයට මුදල් ලැබෙනවා. මොකක් විදිහට සමාජිකයින්ගේ ඒ වාරික මුදල් විදියට ඊළඟට එම ලැබෙන මුදල් ආයෝජනය කරලා ආයෝජන ප්‍රතිලාභ විදිහටත් ලැබෙනවා. හරිද? දැන් එතකොට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය ගැන කෙටි සටහනක් ආවොත් ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන සටහනක් ලියන්න. හරි? එහෙනම් මේක තියෙන්නේ මොකක් සඳහාද? මේ බැංකු හා ලියාපදිංචි මූල්‍ය සමාගම් වල කුඩා තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව පිණිස. ඒ කියන්නේ මෙම සමාජික ආයතනයක් බිඳ වැටුනොත් ලක්ෂ 6ක උපරිමයකට යටත්ව මේ තැන්පත්කරුවන්ට මුදල් ගන්න පුළුවන්. මේ සඳහා මුදල් ලැබෙන්නේ වාරික මුදල්. ඒ කියන්නේ මූල්‍ය සමාගම් විසින් මාසිකවත් බැංකු විසින් ත්‍රිමාසිකවත් එවන මුදල්. ඊළඟට ගත්තාම ඒවා ආයෝජනය කරලා ලැබෙන ආයෝජන ප්‍රතිලාභ. හරි නේද? ඒකේ ගැටලුත් නැතුව ඇති. මම දැන් අහුවට ඔයගොල්ලෝ කියන්නේ නැතිනම් මටම හිතන්න පුළුවන් ඔයගොල්ලන්ට ගැටලු නැහැ කියලා. ඊළඟට ගෙවීම් හා පියවීම් පන්තිට අනුව ලංකා සෙටල් පද්ධතිය තුලින් ගෙවීම් පියවීම් පද්ධතිය අඛණ්ඩ ක්‍රියාකාරීත්වයේ තහවුරු කිරීමද මහ බැංකුව විසින් මහ බැංකුව සිදු කිරීම තුළින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාවට දායකත්වයේ සපයන. අපි මේකට ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට මේ ලංකා සෙටල් ගැනත් කතා කරනවා. එහෙනම් මේ ගෙවීම් පියවීම් පද්ධතියේ සුමට ක්‍රියාකාරීත්වය ආරක්ෂා කිරීමත් මහ බැංකුවේ කාර්යයක්. එහෙනම් ඒ තුලිනුත් කරනවා. එහෙනම් මූල්‍ය පද්ධති අධීක්ෂණය හා නියාමනය ගැන ඔයාලට අදහසක් තියෙනවා. ඒ වගේම මම මෙතනදී කියන්න ඕන මේ මොනවද මේ ආයතන අධීක්ෂණය කිරීම ක්‍රමවේද දෙකක් ඔස්සේ කරනවා. ඔයගොල්ලෝ අහලා ඇති මේ බැංකු වලට ගිහිල්ලා කරන අධීක්ෂණය තියෙන බැංකු අධීක්ෂණ නිලධාරී බැංකු වලට ගිහිල්ලා කළමනාකරණය සමග සාකච්ඡා කරලා නිලධාරීන් සමග සාකච්ඡා කරලා පොත්පත් පරිශීලනය කරලා කරනු ලබන අධීක්ෂණය. ඒකට අපි කියනවා එතෙන් පරීක්ෂණය නැත්නම්
on site supervision කියලා. on site supervision නැත්නම් දුර මේ ඉතෙන් පරීක්ෂණය කියලා කියනවා. ඊළඟට එහෙම නැතුව කාලීන වාර්තා ගෙන්න ගන්නවා. සතියකට වරක් වෙන්න පුළුවන්. මාසිකව වෙන්න පුළුවන්. ත්‍රිමාසිකව වෙන්න පුළුවන්. එහෙම කාලීන වාර්තා මහ බැංකුව තුලට ගෙන්න ගන්න. ඒවා දැන් නම් ගොඩක් මේ කම්පියුටර් තුලින් ඒ කියන්නේ පරිගණක ගත කරලා තියෙනවා. ඒ වාර්තා ගෙන්න ගන්න. ඒ වාර්තා පරිශීලනය කිරීම තුළින් දුරස්ථ පරීක්ෂණය කියනවා අපි off site supervision. එහෙනම් මේ මහ බැංකුව මේ මූල්‍ය ආයතන අධීක්ෂණය කරන්න ක්‍රමවේද දෙකක් යොදා ගන්නවා. මොකද්ද? එතෙන් පරීක්ෂණ සහ දුරස්ථ පරීක්ෂණ. එතෙන් පරීක්ෂණවලදී සිද්ධ වෙන්නේ මොකද්ද? මහ බැංකු නිලධාරී ඒ අදාළ මූල්‍ය ආයතනයේ වෙත ගිහිල්ලා ඒ කළමනාකරණය සමග සාකච්ඡා කරන අවදානම් සම්බන්ධයෙන් නිලධාරීන් සමග සාකච්ඡා කරනවා ඉදිරි අවදානම් සම්බන්ධයෙන් ඒ කියන කරුණු අනුව පොත්පත් පරීක්ෂා කරලා බලනවා. ඒ අනුව ඒ අධීක්ෂණ කටයුතු සිදු කරනවා. ඒකට අපි කියනවා එතෙන් පරීක්ෂණය නැත්නම් on site supervision. ඊළඟට කාලීන වාර්තා ඒ අදාළ දෙපාර්තමේන්තුවට යන මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙන්න පුළුවන්. ඊළඟට බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට වෙන්න පුළුවන්. ඒ අයට ඒවා ගෙන්න ගන්න. ඒ වාර්තා ගෙන්නගෙන ඉදිරි අවදානම් පිළිබඳව සලකලා බලන්න. අන්න ඒකට අපි කියනවා දුරස්ථ පරීක්ෂණය. අපි හිතමු මේකෙදි මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව මේවා වර්ගීකරණය කරලා තියෙන්න පුළුවන්. දේශීය බැංකු, එක්ක විදේශීය බැංකු. එහෙනම් දේශීය රාජ්‍ය බැංකු, දේශීය පෞද්ගලික බැංකු, විදේශීය බැංකු කියලා වෙන්න පුළුවන්. ඒ අයගේ සමහර විට හදලා තියෙන්න පුළුවන් අක්‍රමික ණය සාමාන්‍ය. අපි හිතමු දේශීය පෞද්ගලික බැංකු කියලා ගත්තාම අක්‍රමික ණය සාමාන්‍ය ගත්තොත් අපි හිතමු යම්කිසි ප්‍රතිශතයක් තියෙනවා. තනි බැංකුවක් ගත්තාම ඒක ඉතා ඉහළ එකක් තියෙනවා. අර ඇවරේජ් එකට වඩා උඩට එකකින්. එහෙනම් මොකද්ද මේ දුරස්ථ පරීක්ෂණයෙන් තීරණය කරන්නේ? මේ බැංකුව මුහුණ දෙන අවදානම් වැඩි. යන්නේ මේ පිළිබඳව හොයලා බලන්න පුළුවන්. ඒක මේ නිලධාරී විසින් බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂට දාන්න පුළුවන්. මේ පිළිබඳව මෙතන අවදානමක් තියෙනවා. ඊට පස්සේ මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා අර ආයතන ඉදිරියේදී මේ තුලින් ඉහළ අවදානමකට ලක්වීමට වැළැක්වීමට ක්‍රියා කරන්න පුළුවන්. මේ කළමනාකරණය අදාළ බැංකුවේ ඉහළ කළමනාකරණය සමග සාකච්ඡා කිරීම. ඒකට පිළියම් දෙීම. අන්න ඒ වගේ දෙයක් මෙතන වෙන්නේ. එතෙන් පරීක්ෂණ වෙන්න පුළුවන්, දුරස්ථ පරීක්ෂණ වෙන්න පුළුවන්. බැංකු මුහුණ දෙන අවදානම් හඳුනා ගැනීමත් ඒවාට පිළියම් යෙදීමත් මේ මූල්‍ය පද්ධති අධීක්ෂණය කිරීම තුළින් සිදු වෙනවා. එතකොට දැන් ඕගොල්ලෝ ප්‍රශ්නයක් අහන්න නැති නිසා මම ඕගොල්ලන්ගෙන් පහුගිය ප්‍රශ්න පත්‍රයකින් ප්‍රශ්නයක් අහන්න කැමතියි. මේක එක මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් එකක් තියෙනවා අද අපි කරපු දේවල් වලින් මහ බැංකුවක් විසින් ඉටු කරන පහත සඳහන් කාර්යයන්
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒ කාර්යයට සම්බන්ධ දෙපාර්තමේන්තු දක්වමින් උදාහරණ සහිතව පැහැදිලි කරා. මම එකක් මේකෙන් අහනවා දෙකක් අහනවා මේකේ ප්‍රශ්න හතරක් තියෙනවා. ඒකෙන් ලකුණු රටේ ජාත්‍යන්තර සංචිත කළමනාකරණය කිරීම. අද අහන්නේ මහ බැංකුව විසින් ඉටු කරනු ලබන පහත සඳහන් කාර්යයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඒ කාර්යයට සම්බන්ධ දෙපාර්තමේන්තු දක්වමින් උදාහරණ සහිතව පැහැදිලි කරා. දැන් මේකේ රෝමන් ඉලක්කම් 1 යටතේ අහලා තියෙනවා වගේ විභාග ප්‍රශ්න පත්‍රයක රටේ ජාත්‍යන්තර සංචිත කළමනාකරණය කිරීම. බාණ්ඩ කියන්න බාන කවුද මේක මේ දෙපාර්තමේන්තුව මොකද්ද ජාත්‍යන්තර සංචිත කළමනාකරණය කරන්නේ? කවුරු හරි කියන්නේ අපි අද කතා කරා කලිනුත් නෙමෙයි දැන් අද කතා කරපු එක. මොකද්ද රටේ ජාත්‍යන්තර සංචිත කළමනාකරණය කරන්නේ? මොන දෙපාර්තමේන්තුවද? ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව. ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව. බොහොම හොඳයි. ඒ කාර්යයට සම්බන්ධ දෙපාර්තමේන්තු දක්වමින් උදාහරණ සහිතව බලන්න. ඒ ගැන අපි දැන් මේ වගේ ප්‍රශ්නයක් අහුවොත් සංචිත කළමනාකරණය එහෙනම් ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව විසින් තමයි සිදු කරන්නේ. එතකොට මේකේ අහන ප්‍රශ්නය තුල තියෙනවා උදාහරණ සහිතව පැහැදිලි කරන්න. එතකොට මොකද්ද මේ සංචිත කළමනාකරණය කරන්නේ මොකක් නිසාද? අපි කතා කරා මූල්‍ය නීති පනතට අනුව අපි කතා කරා. ඒවලට විභාගෙදී වුණත් මේ මූල්‍ය නීති පනතේ අදාළ වගන්තිය හරියටම මතක නම් දාන්න පුළුවන් නැත්නම් මූල්‍ය ඒ පනතේ වගන්තිය මතක නැහැ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි 66 වෙනි වගන්තිය කිව්වා 67 වෙනි වගන්තිය ගැන කතා කරා. නමුත් ඒක වගන්තිය අදාළ නැහැ. නමුත් අදාළ දේ මතක තියෙනවා. එහෙනම් අපි කිව්වා රුපියලේ විදේශී අගයේ ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට මේ ජංගම ගිණුමේ නේද? ජංගම ගිණුමේ කටයුතු සුමටව පවත්වා ගැනීම සඳහා මේ නිල සංචිත කළමනාකරණය පිළිබඳ වගකීම කාටද පවරලා තියෙන්නේ? බලන්න කියන්න කවුරු හරි කාටද මේ වගකීම පවරලා තියෙන්නේ? මම නෙමෙයි විභාගෙට ලියන්නේ ඕගොල්ලෝ. ඒකට ඕගොල්ලොන්ට මම මේක කිව්වා. බලන්න කියන්න කාටද මේ වගකීම මූල්‍ය නීති පනතෙන් පවරලා තියෙන්නේ? මේක ෆ්ලෝ එක අපි හදා ගන්නකොට ප්‍රශ්නකට උත්තර ලියනකොට කාටද පවරලා තියෙන්නේ? මුදල් මණ්ඩලයට. අනේකයි කියන්නේ ඔයගොල්ලෝ ලියා ගන්න ඕන එක්ක මම කියනකොට ඉස්සෙල්ලා. මුදල් මණ්ඩලයට. ඊට පස්සේ මුදල් මණ්ඩලය ඒ තමන්ගේ ඒ බලතල ක්‍රියාත්මක කරන්න පවරලා තියෙන්නේ කාටද? ඉස්සෙල්ලා ඔයාලගේ කෙනෙක් කියපු ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව. එහෙනම් මූල්‍ය නීති පනත තුලින් මේ රුපියලේ විදේශී අගය ස්ථාවරව පවත්වා ගන්නත් එහෙම නැත්නම් අගය අධික ලෙස උච්චාවචනය නොවි පවත්වා ගන්නත් ජංගම ගිණුමේ තුලින් කළ යුතු ගෙවීම් කළා ඒවා සුමටව පවත්වා ගැනීමට මූල්‍ය නීති පනත තුලින්ම නිල සංචිත කළමනාකරණය පිළිබඳ වගකීම මුදල් මණ්ඩලය වෙත පැවරලා තියෙනවා. ඒ මුදල් මණ්ඩලය මෙම කටයුතු කරවගන්නේ මොකක් හරහාද? ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව හරහා. එතකොට මේ සංචිත කළමනාකරණය කරනකොට මොකද්ද කරන්න ඕන? අපි කිව්වා මේ සංචිත වල ආරක්ෂාව, capital preservation, ඊළඟට ද්‍රවශීලතාව, liquidity නේ? ඊළඟ තමයි අපිට ආයෝජන ප්‍රතිලාභ ඒ ලැබෙන පරිදි අන්න ඒ විදිහට තමයි කටයුතු කරන්නේ. ඒ කියන්නේ ප්‍රමුඛතාවය දෙන්නේ මොකද්ද? මුලින්ම මේ නිල සංචිත කළමනාකරණයේදී සංචිතවල ආරක්ෂාව පිළිබඳ. ඊළඟට මහ බැංකුව විසින් කළ යුතු ගෙවීම් ඒවා පියවන්න ඒ කියන්නේ ද්‍රවශීලතාව. ඊළඟට ඒ දෙකටම ප්‍රමුඛත්වය ලැබිලා තවත් ඉතිරි මුදල් තියෙනවා නම් ඒක ආයෝජන ප්‍රතිලාභ ලැබෙන විදිහට කටයුතු. ඒ වගේම මේකෙදි අවදානම සම්බන්ධයෙන් ඉතාමත් වැදගත් වෙනවා. අවදානම සම්බන්ධයෙන් ගොඩක් අවධානය යොමු කරන්න ඕන. ඊළඟට ඒ නිසාම මේ සඳහා ඒ
ආයෝජන මාර්ගෝපදේශකයන්ට අනුව තමයි කටයුතු කරන්නේ. හරි ඔන්න ඔය වගේ උත්තරයක් හැදෙන්න ඕන. අපි ලකුණු 5 ගන්න නම් ඒ වගේ අපි සම්පූර්ණ කොම්ප්‍රිහෙන්සිව් උත්තරයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඕනනම් මේ සංචිත මොනවලද අපි මාධ්‍යන් වලද ආයෝජනය කරන්න කිව්වොත් අපි කිව්වා මුදල් වෙළඳපොළ උපකරණ, money market instruments, ඊළඟට ස්ථාවර ප්‍රතිලාභ ලබා දෙන උපකරණ, ඒකට අපි කිව්වා fixed income securities කියලා. ඊළඟට රත්රන්. මේ හරි ලේසි මේ වගේ උත්තරයක් හදන්න. මොකද කටයුතු වගේ ඒවා එකතු කරලා පිට හොඳ උත්තරයක් හදන්න පුළුවන් ලකුණු 5ක් ලබා ගන්න. අන්න ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. හරිද? ඊළඟට ගත්තොත් ඒකේ තව කොටසක් ගත්තොත් බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීම. බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය කිරීම. අද කවුරු හරි කියන්න මේ අදාළ දෙපාර්තමේන්තුව මොකද්ද? අදාළ දෙපාර්තමේන්තුව අපි සඳහන් කරා අපේ දේශනවලදී. බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව. හරියෝ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව. එතකොට ඒ අනුව මේ මූල්‍ය අපි අර මේකට උත්තරයක් හදනකොට ඒකට අපිට කියන්න පුළුවන් මේ මහ බැංකුවේ අරමුණු වලින් එකක් තමයි මොකද්ද? අර ප්‍රධාන අරමුණු දෙකින් එකක් මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව ආරක්ෂා. එහෙනම් මේ මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව ආරක්ෂා කිරීම කියන එකට මේ මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපොළවල්, මූල්‍ය උපකරණ සහ ගේ ඔක්කොම දාන්න මේ මූල්‍ය ඔක්කොම දාන්න අවශ්‍ය නැහැ. නමුත් මූල්‍ය ආයතන බිඳ වැටීමකින් තොරව පවත්වා ගැනීම අයත් වෙනවා. ඒ සම්බන්ධයෙන් මුදල් මණ්ඩලය ක්‍රියා කරනවා. දැන් ඒ අනුව මුදල් මණ්ඩලය විසින් මේ සඳහා බලතල පවරලා තියෙනවා බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව. ඒ අනුව මේ බැංකු නොවන මූල්‍ය ආයතන කියන්නේ මහ බැංකුවේ ලියාපදිංචි වෙච්ච මේ වෙනකොට තියෙනවා 42ක්. එතකොට ඒ අනුව 41ක් දැන් එකක් ද ෆිනෑන්ස් එක වැහුණාට පස්සේ 41ක් තියෙනවා. එතකොට ඒ අනුව ගත්තාම ඒ ආයතන වල ස්ථායීතාවය පවත්වා ගැනීම පිණිස කටයුතු කිරීම මේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් වෙනවා. ඒකට ඒ සඳහා අර දුරස්ත පරීක්ෂණ වගේම ඒ කියන්නේ වාර්තා ගෙන්වාගෙන ඒවා පරිශීලනය කරලා අවදානම් හඳුනා ගැනීම වගේම තව මොකද්ද කරන්න ඕන? බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම මූල්‍ය සමාගම් වලට ගිහිල්ලා ඒ අය ඒ කළමනාකරණ නිලධාරීන් සමග සාකච්ඡා කිරීම, පොත්පත් පරිශීලනය කිරීම තුළින් මේ ආයතන අධීක්ෂණය කරලා ඒවා බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යන්න අවශ්‍ය ඉදිරි අවදානම් කලින් හඳුනා ගැනීම සිදු කරා. ඒ වගේ කලින් හඳුනා ගැනීම සිදු කිරීම තුළින් මේවා බිඳ වැටීම වැළැක්වීම තහවුරු කිරීම තුළින් මූල්‍ය ක්‍රමේ ස්ථායීතාව ආරක්ෂා කිරීමට කටයුතු. ඔයාලට නිකන් දැනුමට කිව්වොත් සාමාන්‍යයෙන් අපේ මූල්‍ය පද්ධතිය එක ගත්තොත් 6ක් විතර නියෝජනය කරන්නේ බැංකු නොවන මූල්‍ය ආයතන. හරිද? ඒ සම්බන්ධයෙන් තියෙනවට ගැටලු අපි එතනදී කාර්යයන් දෙකක් ගැන අපි කතා කරමු. ඊළඟට අපිට එදා මම කතා කරපු එකකින් ප්‍රශ්නයක් අහනවා මුල්ම දවසේ මම කිව්වා දැන් මේකේ මම මේ සම්පූර්ණයෙන්ම කිව්වොත් මුදල් නීති පන්තිට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට විශේෂිත වූ අරමුණු ඇති අතර එම අරමුණු ඉටු කර ගැනීම සඳහා විශේෂිත වූ බලතලද ඇත. එතකොට මම එදා මේ ප්‍රශ්නේ ගැන දැන් කතා කරනකොට අපි කිව්වොත් මම කිව්වා
අනෙකුත් ආයතන වලට සාපේක්ෂව වෙනස් අරමුණු මහ බැංකුවට තියෙනවා. ඒ කිව්වා අපි කිව්වා මූල්‍ය ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව. ඒකට ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා වූ විශේෂිත බලතල දීලා තියෙනවා. මොකද මූල්‍ය නීති පන්තියට. මම කිව්වා ලාභ ලැබීම වෙනුවෙන් නෙමෙයි සාර්ව ආර්ථිකය යථා පරිදි පවත්වාගෙන යාම තුළින් තමයි මහ බැංකුවේ සාර්ථකත්වය මනින්නේ. එතකොට ඒකයි එතනදී මූල්‍ය නීති පන්තියෙන් බලතල ලැබෙලා තියෙන්නේ. පාර සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඒ කියන්නේ ඔයාලට හැඳින්වීමක් දෙනවා මුදල් නීති පන්තියට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවට විශේෂිත වූ අරමුණු ඇති අතර එම අරමුණු ඉටු කර ගැනීම සඳහා විශේෂිත වූ බලතල දැන. පාර සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කියලා තියෙනවා. ඒක අංක 1 අහනවා මුදල් නීති පනතෙහි දැක්වෙන පරිදි මහ බැංකුවේ අරමුණු මොනවාද ඒවා මහ ජනතාවට වැදගත් වන්නේ කෙසේද? ඒක පොඩ්ඩක් එහාට ගිහින් තියෙනවා මහ ජනතාවට වැදගත් වන්නේ ඇයි කියලා. එහෙනම් අපි මේ මහ බැංකුවේ අරමුණු ගැන අපි කතා කරලා තියෙනවා. නමුත් මේ අරමුණු ගැන තවත් දීර්ඝ වශයෙන් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. නමුත් මේකට අපිට උත්තර ලියන්න පුළුවන්. එහෙනම් මුදල් නීති පන්තියේ දැක්වෙන පරිදි මහ බැංකුවේ අරමුණු මොනවද? මිල ස්ථායීතාව එන ආර්ථික හා මිල ස්ථායීතාව පවත්වා ගැනීම මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්වා. ඒකට එතකොට ලකුණු දෙකක් හම්බෙන්න පුළුවන් ලකුණු පහෙන්. මොකද අපි මේ පාඩම් කිරීම තුලින් මම මේකයි මේ ප්‍රශ්නත් සාකච්ඡා කරන්නේ අපිට අවශ්‍ය වෙනවා මේ ප්‍රශ්න වලට පිළිතුරු සකස් කරන ආකාරයත් ගැනත් සැලකිලිමත්. එතකොට අපි ලකුණු 5ක කොටසකට ලියනකොට අපිට මේ අරමුණු දෙක අහනවා. ඒ කියන්නේ අරමුණු මොනවාද කියලා අහනවා. එතකොට අපිට අරමුණු ලකුණු දෙකක් හම්බ වෙයි මේ අරමුණු දෙක සඳහන් කෙරුවොත් පහෙන්. ඊළඟට අහනවා ඒවා මහ ජනතාවට වැදගත් වන්නේ කෙසේද? අන්න ඒක එතකොට අපි ඒක ලිව්වොත් ඉතිරි ලකුණු 3 හම්බ වෙයි. ඊට එහෙම අපි සැලකිලිමත් වෙන්න ඕන මේ ප්‍රශ්න සම්බන්ධයෙන්. එතකොට අපි මේ කතා කරන්නේ දැන්ට කතා කරපු පාඩම ඔළුවට දාගන්න. ඒකයි මම මෙතන ගැටලු ඔයාලා අහන්න යට නිසායි මම මේ විභාග ප්‍රශ්න වලින් අරගෙන කතා කරන්නේ. එතකොට එයි මහ ජනතාවට ආර්ථික මිල ස්ථායීතාව වැදගත් වෙන්නේ. මිල ස්ථායීතාව ගත්තොත් මොකද තියෙන්නේ? මිල ස්ථායීතාව කියන්නේ මොකද්ද? පොදු මිල මට්ටම පහළ හා ස්ථායී මට්ටමකින් පවත්වාගෙන. ඒතකොට ගත්තාම අපි ආර්ථිකයක් ගත්තාම ව්‍යාපාරිකයෝ සහ පාරිභෝගිකයෝ ඉන්නවා. ඒ අය පොදුවේ අපිට කියන්න පුළුවන් මහ ජනතාව කියලා. කුටුම්බ හා ව්‍යාපාරික අංශය. මේ වගේ මිල ස්ථායීතාව පවත්වාගෙන යන්න පුළුවන් නම් කියන්නේ පොදු මිල මට්ටමක පහළ මට්ටමකින් පවත්වාගෙන යන්න පුළුවන් නම් මේ කුටුම්බ හා ව්‍යාපාරික අංශවල තීරණ ගැනීමේ ක්‍රියාවලිය වඩාත් යහපත් වෙනවා. කියන්නේ කිසිම අවිනිශ්චිතතාවයකින් තොරව තීරණ ගන්න පුළුවන්. මොකද හේතුව මිල මට්ටම් ස්ථාවරයි. දැන් අපි සිම්බාබ්වේ වගේ ආර්ථිකයක් ගැන කතා කරනකොට අද මිල නෙමෙයි හෙට. ඒ වගේ ආර්ථිකයක කුටුම්බ හා ව්‍යාපාරික අංශවලට මේ හොඳ තීරණ ගන්න පුළුවන්ද බෑ. නමුත් මිල ස්ථායීතාව පවත්වාගෙන යන රටක මේ අයට තමන්ගේ තීන්දුව තීරණ ගන්න පුළුවන්. ඊළඟට අනාගත ගිවිසුම් වලට එන්න පුළුවන්. දැන් අපි හිතමු ව්‍යාපාරිකයෙක් ඉන්නවා. අපි හිතමු විශාල ව්‍යාපාරයක සේවකයෝ ඉන්න එකට ඒක ගොඩාක් ඉන්න එකට කෑම දෙනවා. දැන් එහෙම දෙනවා නම් එයාට අවුරුද්දක් වගේ කාලයක් වුණත් මේ අරගෙන එයාට මිල මට්ටම් ගැන දෙගොල්ලන්ට එකඟතාවයකට එන්න පුළුවන්. මොකද පොදු මිල මට්ටම බොහොම මේ අඩුවෙන් වෙනස් වෙන්නේ. අඩු මට්ටම. ඒකට අර ඒ වගේ. ඒකට ඒ වගේ දේවල් වෙනකොට මොකක්ද වෙන්නේ? පොදු මිල මට්ටම අඩුයි කියන්නේ උද්දමන අපේක්ෂාව අඩුයි. උද්දමන අපේක්ෂාව අඩු වෙනකොට මොකක්ද වෙන්නේ? පොලි අනුපාතිකත් ආර්ථිකය තුල අඩුයි. එහෙනම් ආර්ථිකය තුල පොලි අනුපාතික අඩු නම් මොකක්ද වෙන්නේ? ව්‍යාපාරිකයින්ට පුළුවන් තමන්ගේ පවත්නා ව්‍යාපාර පුළුල් කරන්න. අලුතෙන් ව්‍යාපාර ආරම්භ කරන්න. එහෙනම් අන්න මහ ජනතාවට ඒකෙන් මොකක්ද වෙන්නේ? සේවා නියුක්තිය ඇති වෙනවා. රටේ ආර්ථික වර්ධන වේගය වැඩි වෙනවා. ආර්ථිකයේ වර්ධන වේගය වැඩි වුණොත් එහෙම ඒක පුද්ගල ආදායම වැඩි වෙනවා. මේ වගේ. ඉතින් අපිට ගොඩාක් කරුණු තියෙනවා මහ ජනතාවට මේකෙන් ආර්ථික ස්ථායීතාවයි මිල ස්ථායීතාවයි මේක එකට ලින්ක් වෙලා යන්නේ. මහ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ. ඊළඟට අපි අනිත් අරමුණ ගත්තොත් මොකද්ද? මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව. මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව කියන්නේ ඒ මූල්‍ය ආයතන බිඳ වැටෙන්නේ නැහැ.
ස්ථාරව පවතිනවා. එහෙනම් මිනිසුන්ට ගිහින් මුදල් තැන්පත් කරන්න පුළුවන් විශ්වාසයක. තැන්පතු ආරක්ෂණ මුදලින් ගෙවන මුදල ගැනවත් වොරි වෙන්න අවශ්‍ය නැහැ. මේ මූලික ක්‍රම ස්ථායීතාවය තියෙනවා. ඒක නිසා ගිහින් මුදල් දාන්න පුළුවන්. ඊට පස්සේ ඒකට යම් පොලියක් ලැබෙන්න පුළුවන්. ඒ පොලිය ආදායම් ලබන්න. ඊළඟට ශක්තිමත් මූල්‍ය ආයතන තියෙනවා. එහෙනම් ශක්තිමත් මූල්‍ය ආයතන කියන්නේ එයාලගේ ද්‍රවශීලතා අවදානමක් නැහැ. අඩුයි. අවදානමක් නැති තරන්නේ නම් අවදානම අඩුයි. එහෙනම් එයාලගේ අවශ්‍ය තරම් මුදල් තියෙනවා. ණය දෙන්න පුළුවන්. එහෙනම් අනිත් පැත්තෙන් අක්‍රමික ණය අඩුයි. අන්න ඒ වගේ පොලි අනුපාතිකත් අඩුයි. ඔන්න ඔය වගේ ගොඩාක් තියෙනවා මේවා ගැන ලියන්න. එතකොට මේ වගේ ප්‍රශ්නයක් එනකොට අපි ලකුණු 5 අපි එම් කරන්න ඕන. එතකොට අපි අර අරමුණු දෙක කියලා ඊට පස්සේ මිල ස්ථායීතාව තුලින් ආර්ථික ස්ථායීතාව තුලින් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව. අන්න මහ ජනතාවට ලැබෙන මේ ප්‍රතිලාභ එක ලිව්වත් අපිට ඉතිරි ලකුණු 3 ගන්න පුළුවන්. එහෙනම් අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන මේ ප්‍රශ්න වලට උත්තර ලියනකොට. ඒකම ගත්තොත් ඒකෙම රෝමන් ඉලක්කම් 2 අහනවා ඊළඟ ලකුණු 5ට සුදුසු උදාහරණ සහිතව පහත දෑ පැහැදිලි කරන්න. සුදුසු උදාහරණ සහිතව පහත දෑ පැහැදිලි කරන්න. මොකද්ද? එකිනෙකට පරස්පර විරෝධී අරමුණු. එකිනෙකට අනුපූරක අරමුණු. එතකොට සුදුසු උදාහරණ සහිතව අපිට කතා කරනවා එකිනෙකට පරස්පර අරමුණු එකිනෙකට අනුපූරක අරමුණු. එහෙනම් මේකේ අපිට අදහස් කරන්න මේ අරමුණු කිව්වහම මහ බැංකුවට අදාළ කරගෙන. දැන් මහ බැංකුවේ අරමුණු කියන්නේ මොකද්ද? මේ ආර්ථික හා මිල ස්ථායීතාවත් මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව. මම ඕගොල්ලන්ට මුල් දවසේම කියද්දි කිව්වා මේ අරමුණු අතර ගැටුම් ඇති වෙන්නේ මොකක් නිසාද? එක් අරමුණ ළඟා කරගන්න අනුගමනය කරන මොකක් නිසාද? බලන්න එක්කෙනෙක් කියන්නේ මොකක් නිසාද මේ ගැටුම් ඇති වෙන්නේ? ඉදා පාඩම ඔළුවට ගියා නම් කියන්න පුළුවන්කම තියෙනවා. බලන්න කියන්නේ. මොකක් නිසාද ගැටුම් ඇති වෙන්නේ මේ අරමුණු ළඟා කරගන්න යනකොට? මූලික ප්‍රතිපත්තිය. හරියට හරි. මහ බැංකුව අනුගමනය කරන මුදල් ප්‍රතිපත්තිය නිසානේ. එක්ක සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියක් වෙන්න පුළුවන්, එක්ක ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් වෙන්න. මේ මුදල් ප්‍රතිපත්තිය නිසා. හරියට හරි උත්තරය. කියන්නේ මහ බැංකුව මිල ස්ථායීතාව ළඟා කරගන්න මොකක්ද අනුගමනය කරන්නේ? සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය. එහෙනම් සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තියකදී අපි කිව්වා පොලි අනුපාතික ඉහළ යනවා. වෙළඳපොළ ද්‍රවශීලතාව නැත්නම් මුදල් සැපයීම අඩු වෙනවා. අන්න එතකොට අධි ඉල්ලුම එහෙම නැත්නම් අපි කිව්වා සමහර ඉල්ලුම මුළු ආර්ථිකයම ගත්තාම සමහර ඉල්ලුම අඩුවීම තුලින් මහ බැංකුවට පුළුවන් මිල ස්ථායීතාව පවත්වන්න. මොකද ණය ගන්නෙත් නැහැ පොලි වැඩි. ඒ වගේ දේවල් නිසා සේවා නියුක්තියක් ඇති වෙන්නේ නැහැ වැඩිපුර. ඒක නිසා මිල ස්ථායීතාව පවත්වන්න. නමුත් ආර්ථික ස්ථායීතාව පවත්ව ගන්න ගැටලුව. එයි පොලි අනුපාතික වැඩි. එතකොට ආයෝජකයෝ ආයෝජනය කරන්නේ, පාරිභෝගිකයෝ පාරිභෝජන ණය ගන්න, නිමවුම් මට්ටම අඩු වෙනවා, සේවා නියුක්තිය අඩු වෙනවා. එතකොට ආර්ථික වර්ධන වේගය අඩු වෙනවා. අපි කතා කරා. ඊළඟට මේ මොනවද? මූල ක්‍රමයේ ස්ථායීතාව ගත්තොත් පොලි අනුපාතික වැඩි, අක්‍රමික ණය වැඩි වෙනවා. බැංකුවල ද්‍රවශීලතාව අඩුයි, ණය දීමට ගැටලු ඇති වෙනවා, ණය ඉල්ලන්නෙත් නැහැ. අන්න එතකොට බැංකුවල ශක්තිමත් මූල ක්‍රමයකට හොඳයි. නමුත් එහෙනම් අපි ආර්ථික ස්ථායීතාවයි මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාවයි ගැන හිතලා ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරුවොත් මොකක්ද වෙන්නේ? ඒකට මේ දෙකම ලැබෙනවා. නමුත් පොලි අනුපාතික අඩුවීම නිසා පාරිභෝජන ණය වැඩි වෙන්න පුළුවන්, ආයෝජන ණය වැඩි වෙන්න පුළුවන්, රුපියල් මේ ඊළඟට සේවා නියුක්තිය වැඩි වෙන්න පුළුවන්. එතකොට මොනවද රුපියලේ ආවස්තික පිරිවැය කියන්නේ මුදලේ ආවස්තික පිරිවැය අඩුයි, පොලි අනුපාතික අඩුයි. ඒක නිසා මිනිස්සු වියදම් කරන්න පෙළඹෙනවා. ඒකට මේ සමහර ඉල්ලුම් ඉහළ යනවා. අන්න මිල ස්ථායීතාව පවත්වන්න. එහෙනම් ඒකට අපි කියනවා මොකක් කියලාද? එකිනෙකට පරස්පර විරෝධී අරමුණු අර වගේ. අනුපූරක අරමුණු කියලා කියන්නේ මොකද්ද? මේ දෙකම දැන් මිල ස්ථායීතාව ඇති වුණොත්
දැන් අපිට මිල ස්ථායීතාව පවත්ව ගත්තොත් මොකක්ද වෙන්නේ? ආර්ථික ස්ථායීතාව පවත්ව ගන්නත් පුළුවන්. ඊළඟට මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්ව ගන්නත් පුළුවන්. අතන ගැටුම් ඇති උනේ මොකක් නිසාද? අනුගමනය කරන මුදල් ප්‍රතිපත්තිය. ඒක අනුපූරක කර්මණු කියන්නේ මිල ස්ථායීතාව පවත්ව ගන්නවා නම් ආර්ථික ස්ථායීතාව හා මූල්‍ය ක්‍රමයේ ස්ථායීතාව පවත්ව ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම ශක්තිමත් මූල්‍ය ක්‍රමයක් තියෙනවා නම් ආර්ථික ස්ථායීතාව පවත්වනවා නම් ඒ දෙකම පවතිනවා නම් මිල මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරලා මිල ස්ථායීතාව පවත්ව ගන්න. මම කිව්වා ඉතින් කතා කරනකොට ශක්තිමත් මූල්‍ය පද්ධතියක් තියෙනවා නම් විතරයි මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මොකද පොලි අනුපාතික සහ මේ රුපියල් ද්‍රව්‍යශීලතාව පිළිබඳ තීන්දුව తీරන. අපි කිව්වා ඒවා අපිට කතා කරන්න තියෙන ප්‍රතිපත්ති පොලි අනුපාතික විවර වෙළඳපොළ කටයුතු SRR වගේ දේවල් අපි ක්‍රියාත්මක කරන්නේ මූල්‍ය ආයතන. ඒ සඳහා මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව අවශ්‍යයි. අස්ථාවර ආයතන නම් තියෙන්නේ අපිට මිල ස්ථායීතාව පවත්ව ගන්න යන්න අමාරුයි. ඒකට හේතුව මුදල් ප්‍රතිපත්ති උපකරණ ක්‍රියාත්මක කරන්න. ඊළඟට ආර්ථික ස්ථායීතාවත් පොලි මේ එක පැත්තකින් මේ මිල අඩු නම් පොඩු මිල මට්ටම අඩු නම් තමයි උද්දමන අපේක්ෂාව. උද්දමන අපේක්ෂාව අඩු නම් මොකද්ද වෙන්නේ? නාමික පොලි අනුපාතික අඩු වෙනවා. අන්න එතකොට තමයි අපිට පොලි අනුපාතික අඩු තත්ත්වයක් යටතේ ආර්ථික ස්ථායීතාව පවත්වන්නේ. අන්න එහෙම ඔයගොල්ලෝ මේක මුදල් ප්‍රතිපත්තිය ගැන ඊළඟට මේ කාර්යයන් ගැන විභාග ප්‍රශ්න ගැන සැලකිලිමත් වෙන්න. ඒක නිසා ඔයගොල්ලන්ට හොඳම දේ තමයි මම මේ කතා කරන දැන් අපි කාර්යයන් අපි කතා කරේ 3ක්. ඒ කාර්යයන් 3 සම්බන්ධයෙන් ගත්තාම 2014 සැප්තැම්බර් ඉඳන් මේ දක්වා විභාග ප්‍රශ්න පත්‍ර තියෙනවා. ඒතර මේ ප්‍රශ්න පත්‍ර අරගෙන ඒවා බලලා මේවට අවශ්‍ය උත්තර ලියන එකක් කරන්න. එහෙම කරේ නැත්නම් අපිට විභාගෙදී ඉන් එකපාර ලියන්න යනකොට අපිට ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. දැන් මේ ගැටලු කතා කරනකොට තමයි අපි හරි ඉගෙන ගන්න දේවල් අපේ ඔළුවට හරියට යන්නේ. ඒක නිසා ඒකත් ඔයගොල්ලෝ කරන්න ඕන. ඊළඟ දවසේ ඉඳන් මම පැය භාගයක් වෙන් කරනවා. මොකද දැන් අපි මහ බැංකුවේ අර මහ බැංකුව විකාශනය ඊළඟට ගත්තාම ශ්‍රී ලංකා මහ බැංකුව මේ මූල්‍ය පාලන අධිකාරිය ඒ වගේ දේවල් ගැන අපි කතා කළා. ඊළඟ අපි මහ බැංකුවේ අරමුණු බ්‍රෝඩ්ලි අපි කතා කරලා තියෙනවා. පස්සේ එක කතා කරා. ඊළඟට මහ බැංකුවේ කාර්යයන් කතා කරගෙන යනවා. ඒ ඔස්සේ තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම පිළිතුරු වලට ලැස්ති වීමත් ඔයගොල්ලෝ කරා. එතකොට අන්නේ එහෙම ගන්න පුළුවන් මේකෙදි. ඒ වගේම තව ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ වත්කම් පවත්වාගෙන යාමේ විශේෂිත අරමුණු කවරේද? එම විදේශ වත්කම් මූලාශ්‍ර සහ ඒවා යොදවා ඇති ආකාරය කෙසේද? අන්න එතකොටත් එනවා මොකද්ද? මෙතන විදේශ වත්කම් කියන්නේ ඇත්තට මොකද්ද? නිල සංචිත. නිල සංචිතවල විදේශ වත්කම් කියන එක ඊට වඩා වෙනස්. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව කියලා තියෙන අපි ගත්තොත් එහෙම නිල සංචිතවලට අපි එකතු කෙරුවොත් එහෙම රජයේ සංචිත සහ වාණිජ්‍ය බැංකු සතු විදේශ වත්කම් කියන එක අපි කියනවා රටේ විදේශ වත්කම්. හරි. එතකොට එනම් මහ බැංකුව විසින් විදේශ වත්කම් පවත්වාගෙන යාමේ විශේෂිත අරමුණ මොනවාද? අරමුණු මොනවාද? මං කිව්වා ඔයගොල්ලන්ට මොනවද? හදිසි ආනයන මූල්‍යණය කිරීම. ඊළඟට ගත්තහම ඉන්ටර්වෙන්ෂන් නැත්නම් විනිමය අනුපාතිකයේ අධික උච්චාවචනයන් පාලනය කිරීම. ඊළඟට ගත්තහම මේ විදේශීය ණය, ඒ කියන්නේ ණය වාරික සහ පොලි ගෙවීම. අන්න ඒවා තමයි මේක තියෙන්නේ විශේෂිත අරමුණු මොනවද? ඒ වගේම මේ විදේශ වස්තුකම්මේ මූලාශ්‍ර, මම මූලාශ්‍ර කතා කරේ නෑ, ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව අපි කතා කරනවා. මූලාශ්‍ර ගත්තාම අපිට මේ සංචිත ලැබෙන්නේ කොහොමද? එතකොට ඒකෙදි අපිට ගන්න පුළුවන් අපිට අපනයන වැඩි වුණොත් සමහර රටවල ආනයන වලට වඩා අපනයන වැඩි. ඒකට එහෙම වැටෙන මුදල් බැංකු පද්ධතිය තියෙනවා. ඒකට මේ බැංකු පද්ධතියට ආවහම ඒවා මහ බැංකුව මිලට ගන්නවා.
ඊළඟට ඉන්ටර්වෙන්ෂන් කරලා වෙනම මිලට ගන්න පුළුවන්. ඊළඟට ඔය බැදුම් කර වගේ නිකුත් කරපුවාම ඒවා සංචිත වලට එකතු කර ගන්න පුළුවන්. විදේශ බැංකු වලින් ණය ගන්න පුළුවන්. ඊළඟට හුවමාරු සොක්ස් කියලා කියනවා. හුවමාරු වැඩසටහන් වලට ගිහිල්ලා විදේශ බැංකු එක්ක ගන්න පුළුවන් මහ බැංකුවේ. ඒවා මම කතා කරන්නම් දෙපාර්තමේන්තුව කතා කරනකොට. නැත්නම් මේ ප්‍රශ්නෙට අපි අනිත් දවස් උත්තර අපි ඔයාලා ලෑස්ති වෙන්න උත්තර ලියන්න. මෙතකොට අපිට පුළුවන් ආපහු මෙතනදී කතා කරන්න. ඒ වගේ දේවල් වලින් එනවා. ඊළඟට යොදවා ඇති ආකාරය කිව්වම අපි කිව්වා මූල්‍යමය මුදල් උපකරණ වල දාලා තියෙනවා money market instruments වල. ඊළඟට ස්ථාවර ප්‍රතිලාභ ලබා දෙන මූලාශ්‍ර වල දීලා තියෙනවා fixed income securities වල. ඊළඟට ගත්තාම ප්‍රශ්න අන්න මේ වගේ ප්‍රශ්න නිතර අහනවා. ඒක නිසා ඔයගොල්ලෝ මේ කාර්යයන් කියන එක අපි මේ සාකච්ඡා කරනකොට ඒවට අදාළව විභාග ප්‍රශ්න වලට ලැස්ති වෙනවා. ඒකට තමයි මේ විභාගයේ සමත් වීම તમને පහසු වෙන්නේ. දැන් මම මෙතනින් නවත්තනවා. අපි ඊළඟ දවසේදී කතා කරන්න තියෙන විවහාර මුදල් නිකුත් කිරීම කියන එක. ස්තුතියි. ඒ වගේම විභාග ප්‍රශ්න බලන්න තමුන්ට එන ප්‍රශ්න අහන්න. ඒකට අනිත් අයත් ඒකෙන් ප්‍රතිලාභ ලබනවා.